වහන්සේ අවසරයි. මෙම ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍රයන්ගේ අවසරයි. අද අපි තවත් සුවිශේෂ වැඩ කටයුත්තක ආරම්භයක් ලබා ගන්න දිනේ ඒ අප වෙනුවෙන් නෙමෙයි අපේ ශාසනය වෙනුවෙන් මේ පටිච්චසමුප්පාද දේශනා මාලාව දේශනා කරන්න කියලා මුන්වහන්සේගේ මම ආරාධනා කරා. දැන් අවුරුදු මාස 3කට 4ක වගේ උඩදී මගේ හිතට ආයේ මාස 7ක 8කට උඩදී උන්වහන්සේ ලඟව මේ දේශනා මාලාව කරනවා කියලා විශේෂයෙන්ම අප වෙනුවෙන් නෙමෙයි උන්වහන්සේ දේශනා කළ දේශනා තියෙනවා මේ අතරතුර විශේෂයෙන්ම මේ අවස්ථාවේදී යම් පිරිස් විසින් මේ ධර්ම විකෘති කරන විශේෂ කණ්ඩායම් විසින් මේවට විවිධ අර්ථකථන දෙමින් යන ගමනක් අපි දකිනවා. ඒකෙන් විශේෂයෙන්ම පටිච්චසමුප්පාද දේශනා මාලාවක් යම් අර්ථකථනය කිරීම වලට භාජනය වෙනවා. ඉතින් බොහෝ විට ධර්මයේ හොයන අපේ අලුත් પરම්පරාවට මොකද්ද හරි දේශනාව කියලා හොයාගන්න විදියක් නැහැ. ඉතින් අපි බොහෝ වෙලාවට අපි කරන්නේ කමෙන්ට්ස් කරනවට වැඩිය Facebook වල සහ වෙනත් අන්තර්ජාල අඩවි වල මෙවැනි දේශනා මාලාවල් සංවිධානය කර නිවැරදි සද්ධර්මයේ මහජනයාතරට ලැබෙන සැලසීමයි. ඉතින් ඒක තමයි අපේ ඒකායන අරමුණ. මේකෙදී විශේෂයෙන්ම අපි අරමුණු කරනවා ධර්මයේ කිසිත් නොදන්න හා ධර්මයේ මේ වෙන හොඳින් හදාරා ඇති සියලුම දෙනා අපේ ගෞරවනීය බැලිමඩ ජනලංකා හිමිපාණන් වහන්සේ අපේ ඇත්තටම අපේ ගුරු දේවයන් වහන්සේ කෙනෙක්. මමත් බොහෝ දේවල් ඉගෙන ගත්ත උන්වහන්සේගේ දැන් අවුරුදු 7ක් 8ක් කාලයක් තිස්සේ ඉඳන් ඉතින් ඒක නිසා උන්වහන්සේට විශේෂ දක්ෂතාවයක් තියෙනවා මේ හැම කෙනාටම කතා කරලා හැම කෙනාටම තේරුම් බේරුම් යන විදිහට යමක් කියා දෙන්න විශේෂ දක්ෂතාවයක්. ඉතින් මෙතන දැනට ඉන්නවා මම ගමන් පෞද්ගලික වශයෙන් දන්න විදිහට ඉන්නවා මෙතන අභිධර්ම විශේෂයෙන් ධර්ම ආධාරකෝ සූත්‍ර පිටක ආධාරකෝ ඒකම පාළි ආධාරකෝ මේවා උගන්වන පිරිසකුත් මෙතන ඉන්නවා. ගිහි පැවිදි පිරිසකුත් ඉන්නවා. ඒ හැමදෙනාම මේ එකතු වෙලා ඉන්නේ අපේ ගෞරවනීය අපේ ගුරුදයාණන් වහන්සේගේ දේශනාවට සවන් දෙන්න. ඉතින් මම හිතනවා උන්වහන්සේට මේ හැම කෙනෙක්ම අරමුණු කරගනිමුත් ඒකම මෙතනදී මේ අවස්ථාවේදී නැති අනාගතයේදී මේක ශ්‍රවණය කරන මම අතරම හිතුවේ එහෙමයි. අනාගතයේදී මේක ශ්‍රවණය කරන යම් කෙනෙක් ඇද්ද? වික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ ගිහි පැවිදි තුමන් ඇත්තද හැම කෙනාටම ප්‍රයෝජනවත් වන අයුරින් හැම කරුණක්ම ඒකෙම සූත්‍ර පිටකයේ සහ අට කතාවල තියෙන කතිරුම් කරුණු එකතු කරගෙන මේ ධර්ම දේශනා කරන විදිහට. ඉතින් මෙවැනි දේශනා මාලා මේ ඉතිසුත් අපි සංවිධානය කරලා තියෙනවා. ඔබට පුළුවන් අන්තර්ජාලයේ තුලින් මේ දේශනා දැක බලා ගන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන අපේ කලණ මිත්‍රෝ වෙබ්සයිට් එකට ගියාම ඔබට පුළුවන් මේ දේශනා දැක බලා ගන්න. මම පොඩ්ඩක් පෙන්නන්නම්. අන්තර්ජාලයේ තුලිනුත් ඔබට පුළුවන් පසුගිය දේශනා දැක බලා ගන්න. ඉතින් මේකී බොහෝ දේශනා පසුගිය අවුරුදු 7-8 කාලයක් තුල අපි කලින් මිත්‍ර ජාත්‍යන්තර විසින් පවත්වනු ලැබුව මේ ආකාරයෙන් ඔබට පේනවා ඇති. මේදී අපේ ජනලංකරින් පාන මහත් සම්බන්ධන බොහෝ අවස්ථාවලදී බොහෝ විට ඒවා සත්‍ය තීරණාත්මක මංසන්දි වගේ දේවල් වුණා. ඉතින් එහෙම දේවල් කරා මේදී මේ දේශනා මාලා පවත්වනකොට මට බොහෝ විට අපෝපකාර කරේ අපේ කල්යාණ මිත්‍ර ජයන්ත රත්නායක මහත්තයා ඔස්ට්‍රේලියාවේ පදිංචි එතුමා තමයි හැම දේශනාවක්ම මෙහෙව්වේ. ඉතින් අපි අදටත් ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාටත් මෙතන පටන් මේ දේශනා මාලාව සඳහා ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ ආරාධනා කොට මේ මෙහෙවන ලෙස ජයන්ත රත්නායක මහත්මයා අපට එමුනම් අපි ආරාධනා කරනවා ගෞරවයෙන් මෙතන පටන් මේ දේශනාව මෙහෙවන ලෙස. ඒක තමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. අද දින අපිට සුවිශේෂී දවසක් විශේෂයෙන්ම තුසිත මහත්මයා ඒ කලණ මිත්‍රෝ සංවිධානය වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනය කරලා උන්වහන්සේ අප වෙත දැක්වූ මහත් කරුණාවෙන් ඒක ආරාධනාව පිළිගත්තා. ඒ අනුව අද අපිට පළවෙනි දේශනාව කරන්න අපිට ඉතාමත්ම භාග්‍යවත් දවසක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි සැවම වෙනුවෙන් ඒ වගේම කලණ මිත්‍රෝ සංවිධානය වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේව පාද නමස්කාර කර අපි මේ ධම් සභා මණ්ඩලයට පිළිගන්නවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට අද දවසේ නියමිත දහම් කරුණු අපිට ඉදිරිපත් කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත කාලයක් පාරමී ගුණ ධර්මයන් ਸਰවාකාරයෙන්ම වඩාගෙන පුරාගෙන පාරමී ධර්ම බලයෙන්ම මෙහෙවන ලදුව අවුරුදු 2500කට පමණ ඉහතදී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනේ ශාන්තව වැඩ ඉඳගෙන ලෞතර බුද්ධත්වයට පත්වේවදාල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වූ විසිතුරු වූ මහා ආනුභාව සම්පන්න සියල්ල දකින්නා වූ ਸਰවචිතා ඥාණයෙන් දැක දැන අවබෝධ කොට දේශනා කොට වදාලා වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම සිරසින් ගෞරවයෙන් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශාන්ත වූ ප්‍රණීත වූ ධර්ම මාර්ගයේ ගමන් කොට ධර්මයට ඇතුළත්ව ධර්මයේ තමන් වහන්සේලාගේ ජීවිතයට ඇතුළත් කරගෙන ධර්මයේ පිහිටා ශ්‍රාවක භාවයට පැමිණියා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලයෙන් අද මට පේන්නේ නැති වුණත් වචනෙන් ශ්‍රවණයෙන් සම්බන්ධ වී සිටින්නා වූ ධර්මය අහන්න හිතන්ට මෙනෙහි කරන්ට සහ සම්බන්ධ වී සිටින්නා වූ සියලුම ශ්‍රද්ධාවන්ත පින්වතුන් සෑම දිනාටම මේ ධර්ම මණ්ඩපයේට එක්කාසු වී සිටින සියලු දෙනාටම අදින් ආරම්භ කරන අද ඉඳලා මේ කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කාණ්ඩය ධර්ම කොටස පටිච්ච සමුප්පාද මාතෘකාව යටතේ කියලා දෙන ධර්ම කාණ්ඩේ ධර්ම කොටස සෑම කෙනාටම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට ශක්තිය උදා වේවා. සිහිය නුවණ යෝනිසෝ මනසිකාරේ ප්‍රඥාව අවදි වේවා. කිසිම මාර බාධක ධර්මයකින් තමන්ගේ හිත නොකෙලසේවා. අඳුරකට අන්ධකාරයකටපත් නොවේවා. සිහිය නුවණ හොඳින් පවත්වාගෙන මේ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය ඊටමත් හොඳින් වටහාගෙන අවබෝධ කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ අවබෝධ කරගත්ත ඒ උතුම් වූ ශාන්ත වූ ප්‍රණීත වූ පරම පවිවේක වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා. නිවනට මේ උතුම් ධර්මයේ ඇසීම මාර්ගයක් ප්‍රතිපදාවක්ම වේවා කියලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් මම හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේ මේ ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ පින්වතුන්ට කරුණ කාරණා කීපයක් කියලා දෙනවා. මගේ රූපය පේන්නේ නැහැ. මේ පින්වතුන්ට මට මේ පින්වතුන්ගේ රූපේ පේන්නේ නැහැ. ඉතින් ගොඩාක් පිරිස ඉන්න නිසා මම කතා කරන්නේ නව ශ්‍රීලන්තේ වෙලින්ටන් නුවර ඉඳලා අපේ ධම්මගවේෂී ආරණ්‍ය සේනාසනේ වැඩ ඉඳගෙන තමයි මේ පින්වතුන්ට මම අද අමතන්නේ. ඉතින් කරුණු දෙකක් තිබෙනවා මෙතනදී තේරුම් ගන්නට. එකක් තමයි දැන් මේ මම කතා කරන්නේ වර්තමානයේ තිබෙනා වූ වර්තමාන තාක්ෂණ මෙවලම් භාවිතා කරමින් මේ පින්වතුන් අහන්නේ වර්තමානයේ අපිට ලැබී තියෙන ළඟ ගෙදර දොරේ අතේ තිබෙන සෙල්ෆෝන් ටැබ්ලට්
ඒ වගේ නවීකරණ තාක්ෂණික උපකරණ භාවිතා කරමින් මෙතනදී කරුණු දෙකක් අමාරුයි. එකක් තමයි මේ තාක්ෂණික මෙවලම් සාසම්බන්ධ කරනවා කියන එකටත් සෑහෙන දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කනෙක්ට් කරලා ගන්න, සම්බන්ධ කරලා ගන්න. ඒකටත් තියෙන්න ඕනේ විශේෂ දැනුමක්. ඒ වගේම තමයි ඒකත් අමාරුයි. ඊළඟට අද මේ ධර්ම දේශනාව තුළින් කියලා දෙන්න යන මාතෘකාවත් එහෙම ලේසි මාතෘකාවක් නෙවෙයි. මේ පටිච්ච සමුප්පාද දේශනාව හරි ගැඹුරුයි. ඒක නිසා මේ පින්වතුන් අපි කොයි කවුරුත් බොහොම ඉවසීමෙන් මේ කාරණා ටික අපි තේරුම් ගන්න ඕනේ, හිතේ තියා ගන්න ඕනේ. ඊළඟට මේ අපේ පින්වත් තුසිත මහත්මයා මීට කලකට කලින් අපිට මේ ආරාධනාව කළා. ඉතින් අපේ තිබෙන්නා වූ ධම් වැඩසටහන් කාර්යබහුලත්වය නිසා මෙච්චර කල් ඇදීගෙන ගියා. ඒ වුණත් මේ වෙසක් පුර 15ක් පොහොය ලං වෙච්ච දවසක් මුල් කරගෙන වෙසක් දවස ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ උත්පත්තිය, සම්බුද්ධත්වය, පරිනිර්වාණය කියන කරුණු සිහිපත් කරන වෙසක් පොය ළඟ දවසක් අද වගේ අද මේ දවස යොදාගත්තා මේ පින්වතුන් මේ කාරණය ධර්මානුකූලව කියලා දෙන්න. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ පළවෙනි සතියේ හොඳට උන්වහන්සේගේ ලබාගත් විමුක්ති සැපය විඳලා, ඒ කියන්නේ පළවෙනි සතියේ විමුක්ති සැපේ විඳලා අවබෝධ කරගත්ත නිවන් සැපේ විඳලා උන්වහන්සේ ඊළඟට මෙනෙහි කරා පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන්ට ආරම්භ කරා අනුලෝම වශයෙන්, පටිලෝම වශයෙන්. ඉතින් එහෙම මෙනෙහි කරලා උන්වහන්සේ සතියක්ම මේ පටිච්ච සමුප්පාද හේතුඵල ධර්ම මෙනෙහි කරන වැඩසටහන උන්වහන්සේ සිද්ධ කරා. කවුරුවත් එතන හිටියේ නැහැ. උන්වහන්සේම ඒක සිද්ධ කරගත්තා. ඉතින් මේ වැඩේ පින්වත්තුනි මේ අහගෙන ඉන්න අය අපේ ස්වාමින් වහන්සේලාත් ඉන්නවා කියලා මතක් කරා. ඉතින් අපි බොහෝම මේ පුණ්‍යානුමෝදනාත්මක ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා එවැගේම ශ්‍රද්ධාවන්ත පින්වතුන් හොඳට පටිච්ච සමුප්පාදයේ තේරුම් අරගෙන ලෝකයාට ඒවා කියලා දීලා තමනුත් ඒවා මෙනෙහි කරලා ඒක භාවනාවක් කරගෙන නිවන් මාර්ගයේ සලසා ගන්න. ඉතින් අපි ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයේ සෑමදෙනා වහන්සේටම අපේ පින්වත් සහභාගී වී සිටින සෑමදෙනාටම ප්‍රාර්ථනා කරනවා රත්නත්‍රයේ සරණින් ශක්තිය ලැබිලා ධර්ම මාර්ගය ආගන්ට ලැබේවා කියලා. මේ දේශනාව තාම මම පටන් ගත්තේ නෑ මේ මූලික කරුණු ටික කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ජාතක කතාවක් කියලා දෙන විදිහට කියලා දෙන්න බෑ. ඒක අමාරුයි. ජාතක දේශනාවක් මේ ජීවිතයේ සිද්ධ වෙච්ච දෙයක් ඊළඟ දිව්‍ය ලෝකයේ ජීවිතයකට හරි බ්‍රහ්ම ලෝකයේ ජීවිතයකට හරි මනුස්ස ලෝකයේ රාජරාජ මහාමාත්‍යාදී පෞල් වලට හරි සම්බන්ධ වෙලා මේ පින තව තැනක විපාක දීපු විදිය ලෝක ව්‍යවහාර වශයෙන් අපි ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන වශයෙන් කතා කරන කතාවට ඒක ටිකක් අපිට පහසුයි හිතට ග්‍රහණය කරගන්න. හේතුව අපි ඒවා අත්විඳින දේවල්. අපි එදිනෙදා දකින දේවල්. අපි හිතන දේවල්. අපි අහන දේවල්. ඒක නිසා අපි ලෝකයට බද්ධ වෙලා ලෝක සංකල්පයත් එක්ක ලෝක ව්‍යවහාරයත් එක්ක ලෝක වචනත් එක්ක ගිහිල්ලා තිබෙන නිසා ඒවත් එක්ක අපි ඒක ටික තේරුම් ගන්න පුළුවන්. හැබැයි එහෙම තේරුම් ගත්තාය කියලා ඒක ධර්මයේ තේරුම් ගැනීමම නෙවෙයි. එක්තරා ප්‍රදේශයක් කර්මය ඵලය කර්ම විපාක තේරුම් ගැනීමක් විතරයි. ඒක සම්පූර්ණව නෙවෙයි ලොකු ඕලාරික සිද්ධිය හරහා තේරුම් ගැනීමක් විතරයි.
උදාහරණයක් අපි කිව්වොත් කවුරු හරි කෙනෙක් ශ්‍රද්ධාවන්ත කෙනෙක් ස්වාමින් වහන්සේලාට දානමාන වස්තු වලින් සංග්‍රහ සම්මාන කළ දානමී පිනේ බලෙන් මැරී ගොස් මනුස්ස ලෝකයේ ඉපදුනා දිව්‍ය ලෝකයේ ඉපදෙනා කියලා කිව්වම අපිට ඒ සිද්ධිය ඒ අනුසාරයෙන් දේශනානුසාරයෙන් හිතා ගන්න පුළුවන්. අපි එහෙම කර්මයේ විශ්වාස කරනවනේ. හැබැයි ඒකේ කර්මයේ විපාක දුන්නේ කොහොමද? ඒ විපාක දෙන්න ඉදිරිපත් උනේ කොහොමද මරණාසන්න අවස්ථාවේදී එතන සම්බන්ධතාවය ඊට පස්සේ කොහොමද දිව්‍ය ලෝකයේ ආරම්භ වුනේ මනුස්ස ලෝකයේ ආරම්භ වුනේ කොහොමද කියලා අපි ඒ හරිය දන්නේ නැහැ. ඒ හරිය අපිට තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි. නමුත් අර උඩට මතු පිට පේන ටික හිතා ගන්න පුළුවන්. මෙතන මිනිස්සෙක් හිටියා දානමාන පින්කම් කරා එයා මැරිලා ගියා. ඊට පස්සේ තව තැනක දෙවියෙක් හරි මිනිස්සෙක් හරි ඉන්නවා. එයා පෙර කරපු දානමාන පින්කම් වල ආනිසංස වශයෙන් මතුවී ඉන්නවා කියලා තේරුම් ගන්න පුළුවන්. අපේ දැනුම ඕන්නොච්චරමක් තමයි. ඔය ප්‍රමාණය විතරයි. ඊට වඩා ගැඹුරකට අපිට යන්න එහෙම අමාරුයි. හේතුව ඒ සම්බන්ධය කියන එක හරි අමාරුයි, හරි ගැඹුරුයි. ඉතින් මේ පටිච්ච සමුප්පාද කතාව කියන්නේ පැකේජ් ලියන එකක්. ඇත්තටම මිනිස්සු ගොඩාක් කියනවා මේ ජිනාලංකාර හාමුදුරුවෝ හොඳට බණ කියනවා, තේරෙන්න බණ කියනවා. එහෙම කතාවක් ඉතින් ඔය මිනිස්සු අතර තියෙනවා. මටත් ඉතින් එහෙම මෙහෙන් අහන්න ලැබෙනවා. ඇත්තටම මම මේ අනිත් අයට බණ කියනවා කියලා අමුතුම ටෙක්නික් එකක් නෙවෙයි මගේ ගාව තියෙන්නේ. මම මේ බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර ධර්මය අනිත් අයට කියලා දෙන්න කලින් ඇත්තටම අවංකවම මට මේක තේරෙන්න වටහා ගන්නට මම මානසිකාරයෙන් යුක්තව ඒකේ යෙදෙනවා. ඒකේ මානසිකාර කිරීම පෙර ස්වාමින් වහන්සේලා ධර්මයේ රැකපු ආරක්ෂා කරපු ස්වාමින් වහන්සේලාගේ ධර්ම මාර්ගයේ යමින් ඒ ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට ඒ තියෙන ධර්මයේ කොටසක් තමයි මේ පින්වත්තුන් එක්ක මම බෙදා හදාගන්නේ දේශනා මාර්ගය. ඉතින් ඒ ඇරෙන්න ඉතින් මම මේ අමෝතම ලොකු මේ විද්‍යාකාරයෙක් නෙවෙයි. නමුත් මම මේ සාමාන්‍ය ජීවිතේ එදිනෙදා කොහොමද ප්‍රායෝගිකව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නේ බලන්නේ කියන එකේ උත්සාහය නම් යෙදෙනවා. ඉතින් ඒකත් මේ පින්වතුන්ට කියලා දෙන්න ඕනේ. කොච්චර අපි පොතපතින් දැනගත්තත් අපි ජීවිතය තුළින් ධර්මයේ දකින්න අපි හදාගත්තේ නැත්නම් අපි එතන වට්ටෝරු එක්කාසුවක හැසිරිච්ච පිරිසක් බවට පත් වෙනවා. රහ නැති ධර්ම රහ විඳපු නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මම මේ අපේ පින්වතුන්ට මේ පින්වතුන් දැනගන්න කැමතියි මම. ඇත්තට මට මේ කවුරුවත් පේන්නේ නැහැ. මගේ ස්ක්‍රීන් එකක් දැන් ටිකක් කළු. ඉතින් මේ කවුරුවත් මට පේන්නේ නැහැ. මං හිතාගෙන ඉන්නවා අපේ මේ පින්වතුන් ටික ඔක්කොම මම මේ කියන දේ අහගෙන ඉන්නවායි කියලා. මේ වැඩේ හරිම දුෂ්කරයි. හේතුව මං කියවනේ අර අන්පැකේජින් වැඩක් කියලා. මේ පුංචි කාලේ මම මේ අත්විඳපු දෙයක් මම මේ පින්වතුන්ට කියන්න. ඒ තමයි ඉස්සර මේ චොකලට් පැකට් ගේනවා. චොකලට් ගෙනල්ලා අපිට එහෙම නැත්නම් අර ලංකාවේ තිබෙනවා නේද මාරි බිස්කට් පැකට්. ඒ චොකලට් පැකට් මාරි බිස්කට් පැකට් ඒ වගේ මිශ්‍ර තිබුණා මේ ඩෙල්ටා ටොෆී කියලා જાතියක්. ඒ ටොෆී දැන් තියෙනවද දන්නේ නැහැ. නමුත් ඒවා අපේ තාත්තලා ඉතින් වැඩිහිටියෝ අපිට ගෙනල්ලා දෙනවා. එහෙම දුන්නම අපි මේ ඒ චොකලට් පැකට් එක හරි අද වගේ ලස්සනට මේ හොඳම පැකට් නෙවෙයි නිකන් ඒ කාලෙට තිබිච්ච
පැකට් එකක් තිබුණේ. ඊළඟට ඔය මාරි බිස්කෝතු එහෙම තිබිච්ච ඒවත් ලස්සනට නිකන් පැකට් කරලා තිබුණා. අර ඩෙල්ටා ටොෆි ඒක තිබුණා ලස්සන පාට කොළ වලින් දාලා. ඔයා අපිට ගෙනල්ලා දුන්නම අපි ටොෆි එකට කැමති ආසයි ගන්නවා. මේ මහාන වුණාට පස්සේ තමයි මට තේරුනේ මං ඒ කාලේ ටොෆි කෑවේ කොහොමද කියලා. හරියට කියනවා නම් අපි ටොපි එක දුන්නම කොච්චර රහ තිබුණත් කඩලා කණ්ඩ අකමැති තියාගන්න කැමති. ඒ කියන්නේ කඩලා කඩ කැඩුවම පස්සේ අර තිබිච්ච ලස්සන ගතිය පැකට් එකේ අර පැකටින් ගතිය ඒක නැති වෙනවා. ඒකට පොඩි අපි කැමති නැහැ. ඔක පෙන්න තියාගන්න කැමති. ඒ ටොෆි එකත් ඊට පස්සේ සමහර වෙලාවට වැඩි හිටියෝ ඔක අතේ තියාගෙන ඉන්න එපා කන්න කියලා සමහරට කීප ගණක් කිව්වට පස්සෙත් තමයි අපි කඩන්නේ. ඊළඟට ඔය චොකලට් ඩෙල්ටා අනිත් ඒවා ඔය විදියයි. පැකට් එකේ තියාගෙන ඉන්න අපි හරි ආසයි. ඒක කඩන්න කැමති නැහැ. කණ්ඩ ආසාවකුත් තියෙනව නැත්තේත් නැහැ. හැබැයි අපි චොකලට් එක කඩලා මේ ටොෆි එක කඩලා පස්සේ කොලේ අයින් කරලා කෑවත් ඊට පස්සේ කොලේට ආසයි. ඒ කොලේ තියාගන්නවා. ඒක හොඳට පිහ දාලා මැදලා සුද්ධ කරලා හොඳ ලස්සනට ටොපි කොල ඉස්සර එකතු කරනවා. ඊළඟට ඔය බිස්කට් ඔතපු කොල තියෙනවා. ඒ බිස්කට් ඔතපු පැකට් එකේ කොලෙත් අර නොකා ඉන්න බැරි නිසා කනවා බිස්කට්. හැබැයි අර කොලේ බේර ගන්නවා. කොලේ ඉතුරු කර ගන්නවා. හේතුව අපි කැමති ඒ කොලේට. මේක කියන්න හේතුව මේකයි. අපි සෑම දෙයක්ම ලොකුවට තියාගන්න ආසයි. ඒක බෙදන්ට, කඩන්ට, කොටස් කරන්න කැමති නැහැ. ඇතුළාන්තේ රහ විඳින්නත් ආසයි. හැබැයි අපි ඒක බෙදන්න කැමති නැහැ. මේ ජීවිතයත් ඒ වගේ. අපේ මේ ජීවිතය හරියට පැකට් එක පිටින් තියාගෙන මොනවා හරි ධර්මයක් විඳින්න තිබෙනවා නම් ඒකට ආසයි. හැබැයි මේ අපේ ජීවිතයේ කියන පැකට් එක කඩලා බලන්න කැමති නැහැ. කොහොම එකක් තිබෙනවා. ඒක නිසා තමයි මනුස්ස ජීවිතය, දිව්‍ය ජීවිතය, බ්‍රහ්ම ජීවිතය කියලා කිව්වන් පස්සේ මේවා පැකට්. බ්‍රහ්ම ජීවිතයත් පැකට් එකක්. දිව්‍ය ජීවිතය කියන්නේ පැකට් එකක්. මනුස්ස ජීවිතය කියන්නේ පැකට් එකක්. අනිත් ජීවිතත් පැකට්. හැබැයි මේ පැකට් ඒ විදිහටම තියාගෙන ඒ විදිහටම හසුරුවාගෙන ඒකේ හැඩ බල ඒක කඩන්න නැතුව රහ විඳින්න අපි කැමති. පටිච්ච සමුප්පාදයට ආවන් පස්සේ ඕක පැකට් කරගෙන තියාගෙන ඉන්න බැරි වෙනවා. මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පැකට් එක ලිහින වැඩි. මේක හරියට අන්පැකට් කරලා දාන්න. පැකට් එක කඩනවා. කොලේ ලියනවා. ලියලා මේක බලනවා. ටොෆි කොලයක් හරි ලේසි. ටොපි එකක් ගලවන්න ලේසි. ඒකේ තියෙන්නේ කරුණු දෙකයි. එකක් ටොපි කොලේ, අනිත් එක තමයි ඇතුලේ තියෙන ටොෆි. තව තියෙනවා නම් කොලේ අකුරු ටිකක් තියෙනවා. බිස්කට් පැකට් එකකට ගියොත් එහෙම ඒක වෙනස් වෙනවා. ඒ බිස්කට් පැකට් එකේ තියෙන්නේ ඇතුලේ බිස්කට් තිබෙනවා, කාඩ්බෝඩ් දවටනයක් තිබෙනවා, ඒක වටේ කොලයක් තිබෙනවා. එතකොට කරුණු තුනක් තිබෙනවා. එක එක දේවල් වල එක එක විදිහට පැකට් කරලා තිබෙනවා. අපේ ජීවිතය ගත්තොත් එහෙම මේකේ තිබෙනා වූ පැකට් එක හරි විශාලයි. මේකේ ආන්නපන විශාලයි. ඒ ආන්නපන විශාල නිසා මේ පටිච්ච සමුප්පාදයෙන් කරන්නේ මොකද්ද? මේක කොහොමද මේ කොටස් වලට යන්නේ කියලා දෙන එක. ඒක නිසා මම මේක කියන්න හේතුව වෙන බණ කතාවක් කියනවා වගේ නෙවෙයි මේ වැඩේ. මේ අන්පැකට් කරන එක, මේක ලියන එකට අපේ
හිත හරි එක එක තැන්වලදී හිර වෙනවා. ඒ කියන්නේ මේකේ නියම රහ තිබෙන්නේ ලිහලා ගත්තමයි. ධර්ම රහ තියෙන්නේ ලිහලා ගත්තමයි. හැබැයි ධර්මතහ තියෙන්නේ ලිහලා වෙනස් කරලා කොටස් කරලා ගත්තා වුණාට ඒක හරි අමාරු වැඩක්. මේ පටිච්චසමුපාද කතාව හරිම අමාරු වැඩක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. මම මේ අමාරුකම ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. අපි ඔක්කොම කියලා දෙන මටත් මේ පහසුයි, අහන මේ පින්වත්තුන්ටත් පහසුයි. මේ ධර්මය දකින්නත් අමාරුයි, දේශනා කරන්නත් අමාරුයි. ඔය නිසාම තමයි බුදුරජාණන් වහන්සේගේ හිතේ පසුබැසීමකුත් පහළ වුණේ. බුදු වෙච්ච අලුත ධර්ම දේශනා කිරීමට යන්න කලින්. ඒක තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඒක පාලියෙන් තියෙන්නේ ධර්ම කරුණු 4ක් හරි අමාරුයි කියලා දෙන්න. මොකද්ද? සච්ඡං සත්තෝ පටිසන්ධි. පච්චයාකාර මේවච. දුද්දසා චතුරෝ ධම්මා දේසේ තුංච සුදුක්කරං. බලන්න කියලා තියෙන හැටි. සච්ඡං සත්තෝ පටිසන්ධි. සච්ඡං කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය සත්‍ය ඇත්ත తත්වේ ඇත්තම తත්වේ දේශනා කිරීම අමාරු. සත්තෝ සත්වයා කියලා කියන්නේ කවුද කියන එක කියලා දෙන්න දේශනා කරන්නට අවබෝධ කරගන්න අමාරු. අනිත් එක තමයි පටිසන්ධි. සත්වයේ ඉස්සෙල්ලාම පිළිසිඳ ගන්න විදිය කියලා දෙන්න අමාරු. ඊළඟට පච්චයාකාරමේ වෙච්ච මේකෙන් මේක වුණා මේකෙන් මේක වුණා කියලා දෙන්න පච්චයාකාරය කියලා කියන්නේ හේතුව ඵලය කියලා දෙන්න අමාරු. දුද්දසා චතුරෝ ධම්ම මේ කියන්නා වූ ධර්මතා 4 ධර්ම කාරණා 4 දේශේතුංච දැනගන්නටත් අමාරුයි කියලා දෙන්නටත් අමාරුයි. හරි අමාරුයි මේක මේ දැනගන්න හරි අමාරුයි මේක කියලා දෙන්න. ඒක නිසා අද මේ පටිච්ච සමුප්පාද මාතෘකාව යටතේ මේ අත ගහපු වැඩේ මේක හරි අමාරු වැඩක්. ඒක නිසා බොහොම මේ අපේ පින්වතුන් ඉවසීමෙන් මේක අහන්න. මේ සතිය විතරක් නෙවෙයි ඉස්සරහටත් කියලා දෙන දේවල් හොඳට ඉවසීමෙන් අහන්න. අනිත් එක ප්‍රශ්න ඇති වුණායින් පස්සේ එකපාරම අහන්න එපා. ඒ ප්‍රශ්නය තියාගෙන ලියාගෙන තියාගන්න. Tamanට තේරෙන වැටහෙන පිරිසුදු විදියට ලියාගෙන තියාගන්න. සමහරවිට ඉස්සරහට ආගෙන යනකොට ඒකට උත්තරයක් මේ දේශනා විග්‍රහය තුලින් වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නය හරහා උත්තර ලබාගෙන ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. මේ අනිත් එක තමයි මෙන්න මේ කාරණේ. මම මේ ලැබපු කරුණු දෙකක් තිබෙනවා මේ ජීවිතේ. මේ ජීවිතේ ලැබපු වාසනාවන්තම ඉතාමත් වටිනා කරුණු දෙකක් තිබෙනවා. ඒ තමයි මම හිතනවා මේ මනුස්ස ජීවිතයේ ලැබුවේ මහ විශාල පිනක් හින්දා කියලා. මගේ මනුස්ස ජීවිතය මහ විශාල පිනකින් තමයි මට ලැබුණේ කියලා මම ඒක හොඳට හිතනවා. ඒක නිසා මේ ජීවිතය වරද්දා ගන්නට මම ඉඩ දෙන්නේ නැහැ. අපේ පින්වත්තුනුත් ඒ වගේ හිතන එක හොඳයි. ලැබිච්ච මනුස්ස ජීවිතය ඉතාමත්ම වටිනවා. ඔක පළවෙනි gift එක. පළවෙනි පරිත්‍යාගය, පළවෙනි ත්‍යාගය. දෙක ඒ මනුස්ස ජීවිතයට බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක්ගේ අවබෝධ කරගත්ත ධර්මය මුණගස්සලා දෙන්න ලැබිච්ච වාසනාව. ඒක ඊටාම වටිනවා. මනුස්ස ජීවිතයට මේ බුදු සසුන ලැබුණා කියලා කියන්නේ මහ විශාල ක්‍රෙඩිට් එකක්. විශාල gift එකක්. විශාල ත්‍යාගයක්. විශාල වාසනාවක්. අපි දෙගොල්ලට මේක හම්බුණා. මනුස්ස ජීවිත නම් අපි මීට කලින් ලබන්නත් ඇති.
මනුෂ්‍ය ජීවිත මීට අපි ඇරුණාම තවත් අය ලබාගෙන තිබෙනවා. හැබැයි මනුෂ්‍ය ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලං වුණා එකතු වුණා කියන එක හැම එක්කෙනාටම නැහැ. ඒක නිසා ඒ ධර්මතා දෙක මනුෂ්‍ය ජීවිතයත් බුද්ධ ශාසනයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිතන්ට මෙනෙහි කරන්ට කියන්ට පුරුදු කරන්ට ලැබිච්ච එක ඊටාම වටිනාම වාසනාවක්. ඉතින් ඒක එක එක්කෙනාගේ මට්ටමට ඉතින් ඔය ඉගෙන ගන්නවා කියනවා හිතනවා එම කරගෙන යනවා. ඒක නිසා අද අපි ඉන්නේ අවුරුදු 2500කට පස්සේ. එතකොට අපිට අද මේ පටිච්චසමුප්පාදේ කතා කරන්ට ඉස්සර වෙලා සත්පුරුෂ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පෙළේ පිරිසක් අපිට මේ ධර්මය ඉතුරු කරලා තියෙනවා. එහෙම නැතුව අපිට නිකන් මිනිස්සු වුණා කියලා උඩින් ආපු එකක් නෙවෙයි මේක. මේක එකපාරම අපේ අතට පහළ වෙච්ච එකක් නෙවෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ධර්ම පණිවිඩයක්. ඒක නිසා මේ පටිච්චසමුප්පාදේ කියනකොට දෙතනකොට හිතනකොට මම සහ මේ පින්වතුන් කොයි කවුරුත් අතීතයට නම දෙන්න ඕනේ. අතීතයට নমස්කාර කරන්න ඕනේ. මේක රැකලා දීපු ස්වාමින් වහන්සේලාට පළවෙනි ධර්ම සජ්ජායනාවේ, දෙවෙනි ධර්ම සජ්ජායනාවේ, තුන්වෙනි ධර්ම සජ්ජායනාවේ, හතරවෙනි ඊට පස්සේ අර අලු විහාරයේ උන්වහන්සේලා පොත් ලිව්වා, ග්‍රන්ථාරූඪ කරා. ඊට පස්සෙත් උන්වහන්සේලා ඉතින් දරාගෙන හිටියා. ඉතින් මේ ධර්මය රැකපු ඒ પરම්පරාවට මහා ශ්‍රාවක ස්වාමින් වහන්සේලාට අපි ගෞරවය, নমස්කාරය, භක්තිය තියෙන්න ඕනේ. උන්වහන්සේලා දෙසලා රැකලා ආරක්ෂා කරලා තිබුණේ නැත්නම් අපිට මේ වගේ මේ තාක්ෂණයේ මොනව තිබුණත් කතා කරන්න දෙයක් නැහැ. මේක නැත්තම් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ධර්මයේ රැකපු ධර්මය හොයාගත්ත තථාගතයන් වහන්සේට ගෞරවයක් නැත්තම් උන්වහන්සේගේ ධර්මයේ රැකපු ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ පරම්පරාවේ සංඝ පිරිසට ගෞරවයක් නැත්තම් ධර්මයට ගෞරවයක් නැත්තම් ගුරුවරයාට ගෞරවයක් නැත්තම් ධර්මය දවස් ගණන් කතා කළත් මොනවා කනේ ගහගෙන අහගෙන හිටියත් තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ධර්මය ඇහැ හැදෙන්නේ නැහැ. ඒක නිසා මේ පින්වතුන්ට මම මේ පටිච්චසමුපාදයේ කියලා දෙනකොට මම කරුණු ටිකක් මේ අනුගමනය කරනවා. ඒ කරුණු ටික අනුගමනය කරන්නේ මගේ තිබෙනා වූ හෘදයාංගම নমස්කාර භක්තිය නිසා ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට. ඒකත් කියලා තියෙන එක හොඳයි. ඒ කියලා තිබ්බයින් පස්සේ ආය මේ ජිනාලංකාර කියන ස්වාමින් වහන්සේගේ මෙතඩ් එකේ මේ ක්‍රමයේ කවුරු හරි කැමති කෙනෙක් අහાવી නැත්තම් නවත්තාවි. ඒක තමයි ස්වභාවය. මම මේ පින්වතුන්ට ධර්මයේ කියලා දෙනකොට මෙන්න මේ ටික ෆලෝ කරනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව විභජ්‍ය. බෙදා ධර්මයේ විග්‍රහ කරනවා. ඒක නිසා මේ කියනවා විභජ්‍යවාදී ධර්ම විග්‍රහ මණ්ඩලයක් කියලා එකක්. ඒක නිසා මම අතීතයේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් අද දක්වා රැකලා තියෙන ධර්මයේ විභජ්‍යවාදී ධර්ම විග්‍රහය මම අනුගමනය කරනවා. දෙක, ඒ ධර්මයේ රැකපු ස්වාමින් වහන්සේලා අනිත් අයට ධර්මයේ කියලා දීපු ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයක් අර්ථයක් කියලා දෙන්න කියලා. ධර්මයයි ඒකේ තිබෙනා වූ අර්ථය කියලා දෙන්න කියලා කියනවා. ඒක බුද්ධ කාලයේම තිබුණා. ඔය එන හැම එක්කිනාටම පාලි පුළුවන්කම තිබුණේ නැහැ. එක එක දේශවල ප්‍රදේශවල කතා කරපු භාෂාවල් එහෙම වෙනස්. පාලිය ප්‍රසිද්ධයි. මගදී.
ඉතින් ඒ නිසා ඒ ස්වාමින් වහන්සේලා නොයෙක් උදාහරණ උපමාවල් දක්වා ගෙනල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අර්ථය මැරුවේ නෑ. ඒ අර්ථය විනාශ කරන්නේ නැතුව ධර්ම අර්ථය රැකලා ධර්ම අර්ථය පණ තියෙන්දරලා ධර්ම අර්ථයේ ජීවී තියෙන්දරලා ඒ ජීවී ගතිය ධර්ම ජීවී ගතිය ධර්ම සත්‍ය අනිත්‍යයට කියලා දුන්නේ එක එක මාත්‍රිකාට මේ විස්තර විග්‍රහ කරමින්. ඒකට කියනවා අර්ථය දක්වනවා කියලා. ඒ නිසා ඒ අර්ථය කියලා දෙන ස්වාමීන් වහන්සේලාට කිව්වා අට කථාචාරින් වහන්සේලා හැවත් අටුවාචාරින් වහන්සේලා කියලා. ඒ නිසා මම ඒ අටුවාචාරින් වහන්සේලාගේ ඒ විග්‍රහයන් අනුගමනය කරනවා. අනිත් කෙනෙකුට ගැළපෙන්න පුළුවන් නොගැළපෙන්න පුළුවන් මම කරනවා. ඊළඟට තේරවාදී මහායාන සහ වෙනත් ධර්ම විග්‍රහ ක්‍රම තිබෙනවා. ඒක නිසා මම තේරවාදී භික්ෂුන් වහන්සේ නම. මම ඕතොඩොක්ස් පරම්පරාවේ. ඒක නිසා තේරවාදී ධර්ම විග්‍රහය එහෙම ඉක්මවා යන්නේ තේරවාදී ධර්ම විග්‍රහයේ තමයි මම රැඳෙන්නේ. ඒ නිසා මේ කරුණු තුන විභජ්‍යවාදී ධර්ම ක්‍රමය අනුගමනය කිරීම මගේ හැටියක්. අර්ථකථාචාරින් වහන්සේලා දක්වලා තිබෙන විග්‍රහව ඉක්මවා යන්නේ නැතු උන්වහන්සේලාට ගෞරවයෙන් ඒවා කියවලා දැන ගැනීම එකක්. තේරවාදී භික්ෂුන් වහන්සේ නමක් හැටියට තේරවාදී පරම්පරාවේ පටිච්චසමුප්පාද විග්‍රහය තමයි කියලා තියෙන්නේ. අනිත් එක තමයි තවත් තියෙන එක එක පටිච්චසමුප්පාද ලෝකේ කියලා දෙනවා. ඒ කියන්නේ ඔය මහායානික යෝ සහ වෙනත් ඔය එක එක නිකායවල වල බෙදී ගියා වූ අය එක එක පටිච්චසමුප්පාද ක්‍රම කියලා දෙන්න ගිහිලා තිබෙනවා. හරියවත් තිබෙනවා ගැළපෙන ඒවාක් තියෙනවා නොගැළපෙන ඒවාක් තියෙනවා. ඒක ඉස්සර කාලෙත් තිබුණා. ඒක නිසා අනිත් අයගේ පටිච්චසමුප්පාද කතා මම මේකේ මූට්ටු කරගන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක මගේ හිතට ගැළපෙන්නේ නැහැ. ප්‍රසාදයක් නැහැ. අනිත් කාරණේ තමයි මම වැඩිපුරම ගරු කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාලි ත්‍රිපිටක ධර්මය. පාලි ත්‍රිපිටක ධර්මය විනය සූත්‍ර අභිධර්ම. මේ සූත්‍ර වලට මගේ හරි ගෞරවයක් තියෙනවා. මේ අභිධර්මයට මගේ ගෞරවයක් තියෙනවා. මේ විනය දේශනාවට මගේ নমස්කාර පූර්වං ගෞරවයක් තියෙනවා. ඒ නිසා ඒ පාලි ධර්මයෙන් පිට මම එක එක ඒවා ගන්න. හැබැයි උපමාවන් වලට එක එක ඒවා ගන්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍යීකරණ එකක් නේ. ධර්ම විග්‍රහය මේ පාලි පෙළ ධර්මය. ඊළඟට අපිට ධර්ම දේශනා කරනකොට කියලා තිබෙන එකක් මේ විනය ඉක්මව යන්න එපයි කියලා. ඒ ධර්ම කියලා දෙනකොට එක එක තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා දීපු නැති දේවල් කියන්න යන්නෙත් නැහැ. උන්වහන්සේ තියෙනවා මේ ධර්මයක් විග්‍රහ කරනකොට විනයට අනුකූලව කටයුතු කරන්න. අනිත් එක තමයි අපදේශ හතරක් දේශනා කළ තියෙන සූත්‍රය. ඒ අපදේශ වලින් එහාට යන්නෙත් නැහැ. කියලා දෙනකොට මේ පටිච්ච සමුප්පාද කාරණා නැවත නැවත හිතලා මේක එකපාරම නව කතාවක් වගේ තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා පටිච්ච සමුප්පාදය ඔය නිකන් හිතපු ගමන්ම නිකන් පොතක් බැලුවාට, සංගරාවක් බැලුවාට, ලිපියක් කියුවාට, සූත්‍රයක් කිව්වම පස්සේ එහෙම එන එකක් නෙවෙයි. එහෙම වෙනවා කියලා කියන්නේ එහෙම කවුරු හරි කියනවා නම් ඒ කතනෙම තේරුම් ගන්න පුළුවන් එයා කොතනද ඉන්නේ කියලා. එයාගේ නුවණ මොකද්ද? එයා හිතන්නේ මොකද්ද? ඒක නිසා අපි නිහතමානී වෙන්න ඕනේ. ඉතින් මේ තවත් එකක් මේ තමයි මේ ධර්මය අපි කියලා දෙන්න උගන්වන්නට යනකොට ඉස්සර වෙලා මම ඉන්න ඕන ශ්‍රාවකෙක් හැටියට. මම අවුරුදු 2500කට පස්සේ මෙහි ඉඳගෙන මේ මට හිතෙන දේවල් වලින් බුදුහාමුදුරන්ට බණ කියන්න යන්න හොඳ නැහැ. මේ මට හිතෙන දේවල් කියා මේ බුදුහාමුදුරන්ට බණ කියනවා, රහතන් වහන්සේලාට මෙහි ඉඳලා බණ කියනවා, ඊළඟට අතීතයට මම මෙහි ඉඳලා බණ කියන්න යන්න හොඳ නැහැ. ඒක ගියා. ඉස්සරවල අතීතයේ තිබිච්ච දේවල් නිවැරදිව ගලපාගෙන ඕන මේක කියන්න. ඉතින් අද කාලේ ගොඩාක් ඔය එහෙම තියෙනවා.
ඉතින් ඒක ඉතින් මානසික ස්වභාවයන් කෙලස් බර මිනිස්සුයෝනි. ඉතින් මාන්නය හරියට තිබෙනවා, යමක් කිව්වම පිළිගන්න කැමති නැහැ, ලෝභය ගොඩක් තිබෙනවා. ඉතින් බැඳීම් වැඩි, ඊළඟට නිහතමානී වෙන්න බෑ, මෛත්‍රී කරන්නත් බෑනේ නිහතමානී නැත්තම්. ඒක නිසා ඔහොම තියෙනවා. ඉතින් මම අනුගමනය කරන්නා වූ ක්‍රමවිධි 6ක් 7ක් 8ක් විතර තමයි මම ඒ කිව්වේ. ඔතනින් එහාට කවුරුවත් එහෙම ප්‍රශ්න අහන්නත් යන්න එපා. ඒවාට උත්තර ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මම කියලා දෙන්න එපා මේක. ඊළඟට මේ අපේ පිරිස මම බොහෝම කරුණාවෙන් මේ පින්වතුන්ට මගේ වටිනා කාලය අරගෙන ධර්මය කියලා දෙන්නම්. ඉතින් ආරාධනාවකුත් කරපු නිසා පටිච්ච සමුප්පාදයට යන්න කලින් මෙන්න මේක මට දැනගන්න ඕනේ. ඒ තමයි මම මේ පින්වතුන් දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඔය දන්නේ දෙන්නයි. ජයන්ත මහත්තයා දන්නවා. නමස්කාරා. ඊට පස්සේ තුසිත මහත්තයා දන්නවා. ඊට පස්සේ තව අපේ අර ලක්ෂණ මහත්තයා දන්නවා. මේ තවත් දන්න අය ඉන්නවා ඇති. නමුත් දැනට මේ සම්බන්ධයෙන් උත්තරයි දන්නේ. ඒක දැනගන්න හේතුව මේ පින්වතුන්ගේ ප්‍රමාණය දන්නේ නැතුව මම මේ ඉඳලා එක එක දේවල් කියන එකේ කිසි අර්ථයක් නැහැ. මේ පින්වතුන්ගේ දහම් දැනුම කොච්චරදයි කියලා මම දන්නවා. සමහර වෙලාවට ගොඩාක් පොත් කියලා දැනුම ඇති. බණ අහලා දැනුමකුත් ඇති. ටිකක් දැනුම තියන අයත් ඇති. මගේ නම අහලා එකන් අහගන්න ආපු අයත් ඇති. මේ ධර්ම මණ්ඩලයේ ගොඩක් කල් හිටපු නිසා ඒ පුරුද්දට ආපු අයත් ඇති. ඊළඟට පටිච්ච සමුප්පාදය අහන්න ඕනෑ කියලා හිතිච්ච අයත් ඇති. නිවන් දකින්න ඕනෑ කියන අවංක හිත තියෙන අයත් ඇති. පටිච්ච සමුප්පාදයේ අහගත්තොත් අනිත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතකුත් පහළ වෙන අයත් ඇති. ඉතින් ඒක නිසා මේ ඔක්කොම එකම මට්ටමක ඉන්නේ නැහැ. ඉතින් මේ පොත්පත්වල කියලා බණ අහලා දැනගෙන තිබෙන්නා වූ අයත් අනිත් පින්වත්තුන් සියලු දෙනාම ඉතින් අපි බලමු ඉස්සර වෙලා හඳුනා ගන්න. ඒ නිසා මම මේ වෙලාවේ පුංචි වෙලාවක් දෙනවා මේක පළවෙනි ධර්ම දේශනාව කියලා දෙන අවස්ථාව, මේ පටිච්ච සමුප්පාදයට බහින අවස්ථාව, මේක මහ විශාල සාගරය වගේ එකක්. ඉතින් මේ පින්වතුන්ටත් යමක් වැටහෙන්න කියලා දෙන්න ඕනේ හින්දා මම කැමති අපේ මේ පින්වතුන්ගේ ධර්ම දැනුම තරාතිරම දැනගන්න. එහෙම දැනගත්තොත් මම වැඩිපුර ලොකු වචන දාන්න නැතුව පුංචි සරල වචන වලින් කියලා දෙන්න පුළුවන්. ඊළඟට මම භාවිතා කරන දේවල් ධර්ම පරාසයන් සහ ගලපන වාක්‍යයෙන්මත් මට ඒ විදිහට ගලපන්නට හිතා ගන්න පුළුවන්. ඒක නිසා මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට පුංචි කාරුණික දැනුම් දීමක් කරනවා. අපේ පින්වතුන් එක්කෙනෙක් හරි අපේ සම්බන්ධීකරණය කරන පින්වත් මහත්මයලා ඒක හසුරුවන එක හොඳයි. මේ පින්වතුන් පටිච්ච සමුප්පාදය දැනගන්නට ඕනෑ කියලා හිතුවේ ඇයි? ඇයි පටිච්ච සමුප්පාදේ ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවේ? එනකට පටිච්ච සමුප්පාදේ මේ ඉතිස්සලා අහලා තියනවාද? මේ පින්වතුන් ඒක නිකන් හිතට කාවද්දගෙන තියෙන මොකක් හැටියටද? අන්න ඒ ටික විතරක් කියලා දෙන්න. හොඳයි. මම මේ අවස්ථාව මේ පින්වතුන්ට බාර කරනවා. ඒ ටික එක එක්කෙනා කල් ගියාට කමක් නැහැ. සංසාරේ අපි කොච්චර ඇවිදගෙන ඇවිල්ලා තියෙනවද? මේ ටික අහගන්න අපි පොඩි වේලාවක් ගත්තට කමක් නැහැ. 100 ගණක් ඉන්න බව නම් පේනවා. නමුත් මේ පින්වතුන් කියන්නේ ඇයි පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න ආසවුනේ? ඒ වගේම මේ පින්වතුන් කුමන මොකක් විදියකටද ඒක හිතාගෙන ඉන්නේ? මේ පින්වතුන්ගේ දැනුම ඒ සම්බන්ධයෙන් මට මෙච්චරක් තියෙනවා, මම මේ වගේ තැන් කියලා තියෙනවා, මේ වගේ මට අවබෝධයක් තියෙනවා, මේ වගේ මට කියලා තියෙනවා තේරෙන්නේ
පටිච්චසමුපාදයක් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වැටෙන මොනවා හරි දැනුම ලොකු දැනුමක් හරි මධ්‍යම දැනුමක් හරි යන්තම් හරි සොච්චමක් හරි තියෙන අය කිව්වොත් හරි. ඒක තමයි මම මේ පින්වතුන්ට මේ වෙලාවේ බාර කරන වගකීම. හොඳයි මම අහගෙන ඉන්නවා. දැන් මම මියුට් කරනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අපි කල්යාණ මිත්‍රයන්ට යමු වෙනවා. තම තමන්ට පුරුදු විදිහට ස්වාමීන් වහන්සේ ඇහුවේවට පිළිතුරු දෙන්න අන්මියුට් කරගන්න පුළුවන් තම තමන්ටම. හොඳයි පෙරවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේ දේශනා කළ තියෙන පටිච්චසමුප්පාදය අහලා තියෙනවා. අපි පුළුවන් විදිහට පුරුදු කරනවා. ඉතින් තවත් දැනගන්න කැමැත්තෙන් තමයි සහභාගී වුනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊළඟට තව එක්කෙනෙක් කවුද කියන්නේ? මේ ප්‍රාථමික කට්ටියකින් එන එක හොඳයි. ඒක ලංකාවේ හරි කොහේ හරි ඉන්න අයගේ මේ අපේ මුල් කට්ටියකින් එහෙම එන එක බොහොම හොඳයි. අහන එක හොඳයි කියන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම අද තමයි වහන්සේගේ දේශනාවට මුලින්ම අහුම්කම් දෙන්නේ. සාමාන්‍ය සුළු දැනුමක් තියනවා කියලා හිතනවා. තවත් ගැඹුරින් මේ ධර්මය අවබෝධ කරගන්න, තවත් දැනුම වර්ධනය කරගන්න අවස්ථාවක් වෙයි කියලා හිතාගෙන මේ දේශනාවට සම්බන්ධ වුණා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතනවා මම ධර්මයේ ගොඩක් මේ ධර්ම දේශනා ඇහුවත් භාවනාවල් සම්බන්ධ වුණත් මම දන්න දෙයක් තාම මම දන්නේ නැහැ. දැනගන්න උවමනාව නිසා තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ දේශනාවල් වලට සවන් දෙන්න ශ්‍රවණය කරන්න උත්සාහ කරන්නේ නිතරම. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒ විදිහට අවංකව කියන්න. තව කියන්න අනිත් කට්ටියට. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මේ විදිහට සජීවීව අහන්න ලැබීම ලොකු භාග්‍යයක්. බොහොම පින් ඔබ වහන්සේට. ඒ වගේම මම අහලා තිනා ඔබ වහන්සේගේ පටිච්චසමුපාදයේ දේශනාව එක්වරක් මට තේරලා තියෙන එක හේතු නිසා ඇති වෙන උපදින ධර්ම ස්වභාවයක් හැටියටයි. ඒ වගේම අවිද්‍යාව නිසා මේ පටිච්චසමුපාදයේ ඇතිවලා තිනා වගේ යම්කිසි චූටි දැනුමක් මට හොඳටම තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද ඔබ වහන්සේගේ දේශනාවට සහභාගී වෙලා ඒක දැනගන්නට මම උත්සාහ කරන්නේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වගේම බොහොම පිං අපිට මේ විස්තර කිරීම කරනවට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ප්‍රථම වතාවට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මේ ශ්‍රවණය කරන්නේ. පටිච්චසමුප්පාදය කියන එක ඉතා ගැඹුරු ධර්මයක් විදිහට තමයි මම අහලා තියෙන්නේ. නම් සාමාන්‍යයෙන් ඔය එදිනෙදා ඔය පැයක විතර වගේ ධර්ම දේශනාවල්දී කතා කරන දෙයක් ගැන තමයි අහලා තියෙන්නේ. නමුත් ගැඹුරින් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න නැහැ. ඉතින් අද මම බලාපොරොත්තු වෙන දිගටම වහන්සේගේ මේ දේශනා මාලාවට සමන් දීලා ඒ සම්බන්ධයෙන් මගේ දැනුම දියුණු කරගෙන නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ යන මාර්ගයට උපයෝගී කරගන්න. ඊළඟට කියන්න. ඒකම මම දකිනවා භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඉන්නවා. මම දකිනවා දැන් මෙතන මේ අවස්ථාවේදී නේපාල් භික්ෂුන් වහන්සේලා මොකද ඉන්නවා ඉන්දියාවෙන් එකතු වෙලා ලුම්බිනි වහන්සේට යමක් ප්‍රකාශ කරන්න පුළුවන්. අනිත් භික්ෂුන් වහන්සේලාට යමක් කියන්න පුළුවන් කමක් නැතනවා. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම වගේ ශ්‍රවණය කරලා තියෙනවා. අනික පටිච්චසමුපාදයේ සෑම දේශනාවක්ම ශ්‍රවණය කරා. නමුත් තව තවත් වැඩි දුර මේ අවබෝධය වැඩි කර ගැනීම සඳහා තමයි මම මේකට සහභාගී වුනේ. තෙරුවන් සරණයි. ඔව් කියන්න. තව කියන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පටිච්චසමුපාදය ගැන මම ඔබතුමා ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා දේශන. මම තවත් උත්සාහ කරන්නේ ඒකේ පරමාර්ථ ධර්ම හැසිරෙන හැටි අවබෝධ කරගන්න. අපේ ස්වාමීන් වහන්සේලාත් සහභාගී වෙලා ඉන්නවනම් ඔබ වහන්සේලාට අහන්න තියෙනවා නම් යවුවට කමක් නැහැ. මම හිතන්නේ නේපාලෙන් ඉන්නවනම් අපේ අක්ලේශ හාමුදුරුවෝ එන්න ඇති කියලා හිතනවා බලමු. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ
සම්බන්ධ වෙනවා ලන්ඩන් නුවර ඉඳලා මේ ඔබ වහන්සේගේ මේ ධර්ම සාකච්ඡාවලට සවන් දෙනවා නිතරම වගේ මම බලමින් ඉන්නවා මේ ඇතුලේ අපේ හිත ඇතුලේ යන සිතුවිලි වලින් නැගෙන ධර්මතා කියන ඒවා තමයි බලමින් ඉන්නේ ස්වාමින් වහන්සේ. ඒවද ධර්මය කියන්නේ කියලත් හිතේ යනවා නිතරම හිතවිලි. ඒ යන හිතවිලි වලින් අර නැගෙන ඒ වෙලාවට එන ඉමෝෂන්ස් දිහා නිතර බලනවා. ඒවද ධර්මතා කියන එක ගැන මේ වටහා ගන්න මේ උත්සාහයක යෙදෙනවා. ඒව ධර්මතා කියලා දැනෙන වෙලාවල් හරිම මේ නිතරම දැනෙනවා. ඉතින් ඒක වැරදිද හරිද කියලා දැනගන්න හරි උවමනාවක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ. කතා කරනකොට මේ දැනුත් මේ කතා කරන වෙලාවේ හිතට නැගෙන සිතිවිලි කොහොමද මොකද්ද වෙන්නේ මේ මගේ ඇතුළත තමයි හැමතිස්සෙම මේ මට ඒක වැරදිද දන්නෙත් නැහැ කියලාත් හිතෙනවා. ඒක දිහා බලමින් ඉන්න තමයි හිතක් ඇවිල්ලා තියෙනවා නිතරම වගේ හැම කතා බහ කරන වෙලාවටත් හිතට නැගෙන සිතුවිලිත් ඒක කොහොමද කියලා දැනගන්න මේ ඊටමත් අවශ්‍යතාවයෙන් ඉන්නවා. තෙරුවන් සරණයි. ඔකේ මෙහෙමයි පටිච්ච සමුප්පාදය අහඬ මේ ඉගැන්වීමට මේ කියලා දෙන කරුණු ටික අහඬ තමන්ගේ හිත යොමුනේ ඇයි කියන කාරණයක් එක්ක තමන්ගේ දැනුම ප්‍රමාණය මම මෙච්චරක් විතර දාන්න තියෙනම දැනුමක් තියෙනවා කියලා තියෙනවා යන්නේ ඒ වගේ ටිකක් ඇති. ඒකට හොඳයි හොඳයි කියන්නකෝ. ඊට සන්නානායක හඳුරුනේ මම ලුම්බණියේ ධම්මසිද්ධි හඳුරුව ප්ලේස් වික් හඳුරු කතා කරන්නේ. බොහොම සන්තෝෂයි හඳුරු කියන්න. නායක හඳුරුනේ මම ඉතින් මේ ධර්මයේ ඉතින් තව තවත් දැනගන්න සදායි අහන්නේ ඉගෙන ගන්න. ඊට පස්සේ හොඳට දැනගෙන යනුව ධර්මානුකූලව ජීවත් වෙමින් මේ සම්බන්ධයේ මිනිස්සුන්ට ඒ ධර්මයේ කියලා දීලා දහම් මගට ගන්න සදායි මේවා අහන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපිට ලොකු දැනුමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒත් හරිම කැමැත්තෙන් ඉන්නවා ඔබ වහන්සේගෙන් සරලව මේ ගැන දැනගන්න. ඒ හින්දා ඔබ වහන්සේට ඊටාම පිං. බොහොම හොඳයි. එහෙම හොඳයි. එතකොට අර තමන් යම් කිසි ප්‍රමාණයක් මට මෙච්චර දැනුමක් තියෙනවා මම මේ දන්නේ නැහැ. මම මේ හරිම ප්‍රාථමික කෙනෙක්. මම මේකට හරිය අලුත් කියලා කියන එක කොහොම හොඳයි. එතකොට මට මේ පින්තුල කියලා දෙන විදිය හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ගෞරවණීය අපේ අක්කේ සාමුදුරන්ට පින් සිද්ධ වේවා. මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් ඔය පින්කම් කරගෙන යනවා. මේ ධර්මය අවබෝධ කරගෙන අනිත් අයට කියලා දෙන්නත් මේ සහභාගී වෙන්න එක හරි හොඳයි අපේ ආන්දරේ. මම බොහොම ගරු කරනවා වහන්සේට. තෙරුවන් සරණයි. අනිත් අය කියන්නද? අවසරයි ස්වාමීන් වහන්සේ. මම මැලේසියාවෙන් කතා කරන්නේ. අපි දැනට අභිධර්මය ගැන ඔබ වහන්සේගේ දාලා තියෙන මේ ඔන්ලයින් එකෙන් අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව අපි භාවනා වැඩසටහන් කරනවා. මේ ධර්මදේශනාවල සහභාගී වෙන්න තවදුරටත් තව ධර්මය ගැන ඉගෙනගෙන මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න. ඒත් එක්කම ඔබ වහන්සේ සරලව මේවා තේරුම් කරනවා නම් ගොඩක් හොඳයි. ගොඩක් බැලෑරුම් වචන වලින් නැතුව එතකොට තවදුරටත් අපිට මේක දැනගන්න පුළුවන් කියලා හිතෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔකේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා සම්බන්ධ වෙන්නේ. ඔබ වහන්සේගේ වැඩසටහන් වලට ලංකාරාමයට මම කීප සැරයක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මම පටිච්ච සමුප්පාදය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මට මේ අහම්බෙන් වගේ මේ ලින්ක් එක හම්බ වෙලා මම අද මේකට සම්බන්ධ වෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. අපේ අනිත් පින්වල කියන්නකෝ බලන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මම ස්වාමීන් වහන්සේගේ බොහෝ ධර්මදේශනා අහලා තියෙනවා. මේ පටිච්චසමුප්පාදය ගැන ගොඩක් වෙලාවට
හිතාගෙන ඉන්නවා දැන් මේ මොහොතේ මේ දේ සිදු වෙන්නේ හේතු නිසා පටිසම්පාදයේ නිසා කියන ඒ වගේ යම් කිසි අවබෝධයක් තියෙන්නේ. ඔබ වහන්සේගෙන් ධර්මය අහලා ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ගොඩක් වෙලාවට කොච්චර ධර්මය දැනගත්තත් හිත ගොඩක් වෙලාවට පාලනය කරගන්නෙන් තොර මේ ධර්මාර්ගයෙන් පිටත් ගොඩක් වෙලාවට යනවා. ඒක කොහොම හරි ධර්මාර්ගයට හිත ගන්න උත්සාහ කරනවා කියලා තමයි අප්‍රමාණති. ඊර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ මේ පටිච්ච සමුප්පාදයේ ධර්ම අසන්න කැමැති විශේෂයෙන්ම ඔබ වහන්සේ නිතරම උදාහරණත් එක්ක තමයි කියා දෙන්නේ. ඒක අපිට හරි සරලයි හොඳට වැටහෙනවා. ඒකකින්ද තමයි මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න කැමති. මේ පටිච්ච සමුප්පාදය හුඟක් මට ප්‍රයෝජන වෙයි කියලා හිතනවා. ත්වන් සරණයි. බොහොම හොඳයි කියන්න. තව අපේ අනිත් පින්තුනුත් දැන් ඒකට පේනවා නේද මේ එක එක්කෙනා එන මේ දහම් වැඩසටහනට සම්බන්ධ වෙන විදිය මේකට ෆ්ලෝ වෙන විදිය. ඉතින් අපේ පින්වත් එතකොට මේක හරි පැහැදිලි එතකොට කියලා දෙන්න මේ අයට මෙන්න මෙහෙම කිව්වොත් හොඳයි කියලා මට තේරුම් ගන්න පුළුවන් කියන්න. අනිත් අය කියන්න බලන්න. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ මම කතා කරන්නේ අයිස්ලන්තයේ ඉඳලා මම සම්බන්ධ වෙන්නේ. මට පටිච්ච සමුප්පාදය ධර්මය දැනගන්න අවශ්‍ය මට දැනෙනවා ඒකෙන් බුදුහාමුදුරන්ගේ දේශනාවේ ගැඹුරට යන්න පුළුවන් කියලා. මගේ හිත හැමතිස්සෙම ගැඹුරු ධර්මය හොයනවා කියලා මට දැනිලා තියෙනවා. ඒ නිසා තමයි මට පටිච්ච සමුප්පාදය විශේෂයෙන්ම හොඳින් ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ත්වන් සරණයි. හරි වටිනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ මම ලංකාවෙන් කියන්න. වෙන්නේ පටිච්ච සමුප්පාදය නිසා තුසිත මහත්මයාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. මේ ඒ නිසා මම හරිම ආසාවෙන් පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගන්න. ඒක නිසා මට ඔබ වහන්සේගෙන් ලබා දෙන සරල දැනුම ඒ මගේ නිවන් අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ත්වන් සරණයි. යහපතක්ම වේවා. අනිත් අපේ පින්වතුන් කියන්නේ බොහොම හොඳයි. එන විදිය දැන් ටික ටික වැටෙනවා. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ රණේෂ් කතා කරන ස්වාමීන් වහන්සේ මේ මම වහන්සේගේ අභිධර්ම දේශනා අසමින් ඉන්නවා. ඒ වගේම සතිපට්ඨාන භාවනාව තුළින් මේ පටිච්චසමුප්පාද දේශනාව කොහොමද වඩන්නේ කියලා දැනගන්න ආසාවෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සමන් දෙන්න ඉතන ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. මමත් මේ ගෲප් එකක් විදිහට අපි ඉංග්‍රීසි වල මේ ඔබ වහන්සේගේ ධර්මයට අහුම්කම් දෙනවා. උත්සාහ ගන්නවා තව ටිකක් ඒක තේරුම් ගන්න. මම බලාපොරොත්තු වෙන්නේ අද මේ විදර්ශනා වඩනකොට පටිච්ච සමුප්පාදය ඒකට උදව් කරගන්නේ කොහොමද කියන එක මට කර්මක ගැටලුවක් තාම ඒක ගැන අවබෝධ කරගන්න තමයි මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. බොහොම හොඳයි. මේ කාරණය පටිච්ච සමුප්පාදයේ ඉදිරියට අහගෙන යනකොට තමන්ගේ භාවනාව මොකද්ද පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද කියන එක හොඳටම තේරෙවි. බොහොම හොඳයි ඒ ආපු ගමන. අනිත් අය කියන්නේ. ඔව් කියන්නේ. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. මම පටිච්ච සමුප්පාදය ගැන ධර්ම දේශනා අහලා භාවනා කරද්දී වචන අර්ථයෙන් විතරක් හිතුවා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදේ භාවනාවෙන් එදා හරි විශේෂත්වයක් දැනුණා මට. ඒක නිසා මම ඊට පස්සේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවා. ඊට පස්සේ රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත ලංකාවෙන් ගෙන්නගෙන කියවන්න තාම උත්සාහ කරනවා ඒ පොත කියවන්න. ඉතින් හරි අහම්බකින් මට මේ ලින්ක් එක හම්බ වුණා. ඔබ වහන්සේගේ මේ ධර්මදේශනා මාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියන නිසා මේ ඊයේ තමයි ඇත්තටම දැකලා එවෙලෙම ඒකට සම්බන්ධ වෙන්න ඒ වැඩසටහනට මම මේ ඒක අර ෆෝම් එකක් ෆිල් කරා. ඉතින් හරි අහම්බකින් මට අද මේකට සම්බන්ධ වෙන්න ලැබුණේ. මට හරි පුදුමාකාර අවශ්‍යතාවයක් තියෙනවා යම්කිසි විදිහකින් මේ ධර්මය
අවබෝධ කරගන්න මේ ජීවිතයේදීම මේ ධර්මය අවබෝධ කරගෙන මේ දුක් නිවා ගන්න ඕනේ කියන තැන මම ඉන්නේ. ඉතින් හරිම මගේ ලොකු විශාල පුණ්‍ය ශක්තියක මතුවීමක් මට මේ වෙලාවේ මේකට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක. ඒක තමයි මට තියෙන අවශ්‍යතාවය. ඔබ වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. සැප වේවා. තෙරුවන් සරණයි. ඉතින් ආපු විදිය බොහොම හොඳයි. අනිත් අපේ පින්වතුන් කියන්නකෝ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පටිච්ච සමුප්පාදය කියන දේ සම්බන්ධයෙන් ගොඩක් දේශනා දැක්ක තිබෙනවා. ඒ වගේම ගොඩක් අය සාකච්ඡා කරනවා, ඇහිලා තියෙනවා. නමුත් ඒ දේශනාව ඒ පටිච්ච සමුප්පාදය කියන දේ තියෙන ගැඹුර මට වැටහෙන්නේ නැත්තේ ඇයි කියන දේ මගේ හිතේ හැම අවස්ථාවෙම පැන නැගුණ දෙයක්. සමහර අවස්ථාවලදී මට ඒ සඳහා අවස්ථාව නැත්තේ ඇයි කියන දේ ගැන මම ගොඩක් කල්පනා කරලා තියෙනවා. ඉතින් නමුත් මම මහත් ඒ නිසා මම කියන්න. ඔව්. අවසරයි. ඒ නිසා මම හිතුවා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දීලා මට නොතේරෙන මේ පටිච්චසමුප්පාදය කියන ගැඹුරු දේ තේරුම් ගන්න තව තවත් වීර්ය වඩන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒ ආපු විදිය, හිතපු විදිය හොඳයි. එහෙනම් කතා කරන එක මේවර මෙතනින් ඔන් කරන්න. හා ඊළඟට කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඇත්තටම මේ දවස්වල මානසිකාරය කරන්නේ පටිච්චසමුප්පාදය ගැන නොයෙකුත් සාකච්ඡා වෙන ෆෝරම් වලත් ඔය සාකච්ඡා වෙනවා. නමුත් මටම තේරෙනවා මේ පටිච්චසමුප්පාදය මට හරියාකාර දැනුමක් නැහැ කියලා. ඉතින් ඒකම මම විශ්වාස කරනවා ඔබ වහන්සේගේ ධර්මදේශනා මාලාවෙන් මට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා තමයි මම මේකට සහභාගී වෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හරි වටිනවා. බොහොම හොඳයි මහත්තයා. ඒක එතකොට මේ අනිත් කෙනෙකුට පහත් කිරීමක්, ගරිහ කිරීමක් නෙවෙයි. අපිත් ඇත්තටම මම කියනවනම් මමත් එක කාලයක් ඕක අහගහ හිටියා මට තේරුනේ නැහැ. ඉතින් ඒකින්ද මම මේ වෙන ක්‍රමයකින් තමයි අපේ ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් ඉතින් බොහොම කල් ගියා. ඒක එකපාරම ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේ රේරුකාණි සාන්නසගේ මේ පටිච්චසමුප්පාදය ඒ පොත දැනුමක් ලබා ගැනීමට කියන එක හොඳයි. ඒ ස්වාමීන් වහන්සේත් කියලා හැමතැනම කියලා තියෙනවා මේ තව මේක විස්තර කරන්න බෑ. පොත් ගොඩාක් ලියන්න වෙනවා මේක ගැඹුරට යන්න ගියොත් එහෙම සාමාන්‍ය දැනුමක් ලබා දීම සඳහා තමයි උන්වහන්සේ පටිච්චසමුපාද පොත ලියලා තිබෙන්නේ. ඒ ප්‍රමාණයකින් වුණත් කෙනෙකුට මේ ගැඹුරුම සම්පූර්ණ පරමාර්ථයට යන්න බෑ. නමුත් හොඳ තරමක දැනුමක් ලබා ගන්න පුළුවන් කියන ඒ විශ්වාසයෙන් උන්වහන්සේ මහා කරුණාවකින් ඒ පටිච්චසමුප්පාද ඉදිරියට තියෙන ඒ පොත කියන එකත් හොඳයි. හැබැයි තව අහන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. ඔය විදිහට අවංකව කියන එක මට පහසුවක් වෙනවා. ඉතින් අපි ලාල් මහත්තයත් කිව්වා හොඳයි. අනිත් අයත් කියන්නකෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ශ්‍රී ලංකාවෙන් කතා කරන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා කෙටි ධර්ම දේශනා මම YouTube එකෙන් අහනවා. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටියා මේ වගේ වැඩසටහනක් පටන් ගන්නවා නම් මේ සංවිධානය කරපු මහතුරුන්ට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ඔබ වහන්සේගේ උත්සාහයත් අපේ මේ උත්සාහයත් නිවන් පිණසම හේතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම හොඳයි. ඒ පරමාර්ථය අපි හැම කෙනාගේම තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම කිසිම ලාභ අපේක්ෂාවක් නිසා ප්‍රසිද්ධ වීමක් නිසා මේ කිසිම දෙයකට නෙවෙයි. මේ හැම එක්කෙනාම බුදුරජාණන් වහන්සේ දැකපු දේශපු නිවන් යණ්ඩයි. ඒ නිසා හැම කෙනාට මේක මාර්ගයක් වේවා. අපි අනිත් අය කියන්නේ. අන්තේ විමල කියලා ස්වාමීන් වහන්සේ නමක් මයික් එක ඔන් කරලා තියෙන කාලේ ගොඩක් වෙලා ඉන්න සනාංශ. ඊළඟ තනයි ෆයිනෑන්ස් මම ලංකාවේ නම් කතා කරන්නේ. ඇත්තටම මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කල්පනා කළේ මොකද බුදුදහමේ ඉතින් පදනම හදවත හැටියට අපි ඉගෙනගෙන තියෙන පටිච්චසමුප්පාදය ඇත්තටම මේ භාවනා මාර්ගයේ වඩනකොට අපිට මේක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා මේ දැනීම. ඉතින් විශේෂයෙන් මට අවශ්‍ය වෙන්නේ මුලින්දන් ගැඹුරට මේක විස්තර කෙරෙන වැඩසටහනක් හැටියට ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නට
මොකද ඇත්තනේ සුතමේ ඥානෙ ඊටම ප්‍රයෝජනවත් වෙනවා අපේ මේ භාවනා මාර්ගය වැඩි දියුණු කරගන්නට. ඉතින් ඔබ වහන්සේට අනේක වාරයක් කෘතඥතාපූර්වක පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා මේ කරන කටයුතු වෙනුවෙන්. ත්වන් සරණයි. අනේ අපේ ආමතුරු බොහොම හොඳයි. අපේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ඉගෙන ගන්න දැනගන්න එක කියවන එක ඉගෙන ගන්න එක හොඳයි. ඒ ලෝකයාට ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන පිහිට හරි විශාලයි. ඒක නිසා මිනිස්සු ගෞරවයක් එක්ක ස්වාමීන් වහන්සේලාගෙන් අහන නිසා අනිත් එක ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපේ ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේලා හොඳට ධර්මයේ දැනගෙන තිබුණොත් එහෙම මේ ශාසනය පවත්වන්න පුළුවන්. ඔබ වහන්සේගේ සහභාගීත්වය බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ගරු කරනවා අපේ ආදරේ. ත්වන් සරණයි. අපි අනිත් අය කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඊට කලින් පටිච්චසමුප්පාද ධර්මදේශනාවක් කොහෙන්වත් අහලා නැහැ කිසිම ස්වාමීන් වහන්සේ නමක්ගෙන්. මට ඕනේ වුණේ මුල ඉඳන්ම සරලවම ඉගෙන ගන්න. ඒක තමයි මගේ මූලික පරමාර්ථය මේ දේශනා මාලාවට සම්බන්ධ වීමයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. හරිම වටිනවා. හරිම අගේ. බොහොම පිං කියන්න. ඔව් තවත් කවුරුත් ඉන්නවද? ත්වන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ. මගේ අවශ්‍යතාවය පටිච්චසමුප්පාදයේ මුල සිටම ඔබ වහන්සේගෙන් තේරුම් ගන්න අධ්‍යයනය කරන්න මට කිසිම අවබෝධයක් නැහැ පටිච්චසමුප්පාදය ගැන. ඒ පහදෙන් දින ඔබ වහන්සේට ගොඩක් පිං. ඔබ වහන්සේ බොහොම හොඳයි මහත්තයා. බොහොම හොඳයි. ඊළඟට කියන්නකෝ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපි සහභාගී වෙන්නේ මෙල්බර්න් නුවරින්. අපිත් ඉතින් පොඩි වැඩසටහන් වලට මෙහි සහභාගී වෙනවා Zoom එකේ ඔන්ලයින් උයි. ඔබ වහන්සේගේ ධර්මදේශනාත් අභිධර්මයේ දේශනා කීපයක් අපි ඔන්ලයින් බලලා තියෙනවා. එහෙනවා අඩුයි කියලා අපිම දන්නේ නැහැ. ඉතින් දේශනා ක්‍රමය ගැන අපට බොහොම පැහැදිලිමක් තියෙනවා. ජීවිතේට ආදේශ හරි හොඳයි. බොහොම හොඳයි. ඔව් බොහොම හොඳයි. අපේ තවත් කවුරු හරි කියන්න ඉන්නවද? ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ වැඩසටහන ගැන දැනගත්තේ මම ධම්මදේව ස්වාමීන් වහන්සේගෙන් මම කැමති මුල ඉඳලා මේ ගැන ඉගෙන ගන්න. ඒක නිසා මම මේකයි සම්බන්ධ වෙන්නේ. ත්වන් සරණයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හරි වටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පටිච්චසමුප්පාද දේශනාව මම අහලා තියෙනවා. රේණුකාණේ ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාද විවරණේ පුතත් කියවලා තියෙනවා. තව ස්වාමීන් වහන්සේලාගේ බණත් මේ සම්බන්ධව අහලා තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් ඇතිවන දේ හේතු නැති වෙන විට නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය පටිච්චසමුප්පාදයෙන් විස්තර වෙනවා කියලා නාම මාත්‍රිකව තේරෙනවා. නමුත් මේක ඇතුලේ තියෙන ගැඹුරු හරය අවබෝධයක් නැති බවත් මට හොඳටම තේරෙනවා. ඒ නිසායි ස්වාමීන් වහන්සේ මේ දේශනාව සහභාගී වෙන්න හිතුවේ. ත්වන් සරණයි. ඔබ වහන්සේ පැතු බෝධියකින් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම හොඳයි. ඒ ආපු ක්‍රමය හොඳයි. හිතන ක්‍රමය අපිට හැම එක්කිනාටම කොච්චර කියවලා තිබුණත් අපිට ප්‍රත්‍යක්ෂයට යන්න හරි උදව් උපකාර ලබන්න සිද්ධ වෙනවා. ඉතින් බොහොම හොඳයි. ඔව් කියන්නකෝ ඊළඟට. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ගොඩක් වෙලාට දැන් සිතුවිලි වල එන ඒ කියන්නේ රාග සිතුවිල්ලක්ද දේශ සිතුවිල්ලක්ද කියන එක නිරන්තරයෙන්ම බලනවා. ඒ සිතුවිලි බලනකොට සම්හංශ ඒක ඇති වෙන සම්බන්ධතාවයේදී මට ඒක ගැඹුරින් දැනගන්න අර පටිච්චසමුප්පාදයේ විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ කියලා සිතුණා. ඒකයි සම්හංශ මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. පටිච්චසමුප්පාදයේ අත් වශයෙන්ම ওই ක්‍රියා පටිච්චසමුප්පාදේ තේරෙන්නේ ওই විදිහට මෙනෙහි කරොත් ඒ කියන්නේ තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ තිබෙන දේවල් බලන්න අපි හුරු වෙන්න ඕනේ. එතකොට තමයි ඕකේ තිබෙන්නා වූ යථාර්ථය වැටහෙන්නේ. හොඳයි. තවත් අය කියන්න පුළුවන්. දැන් පේනව නේද මේ ධර්ම සභාවට මේ කියන්නේ ධර්මයේ අහඬ එන අයගේ සිතුවිලි
බලන්න. ඒ අයගේ පරිසරය මේ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න. එතකොට එන විදිය. ඉතින් ඕක තේරුම් ගන්න නැතුව දැන් අපි මෙහෙන් ඔය පොතක තියෙන සූත්‍රයක තියෙන මහා එන මේ වැල් කියන්නේ වචන වැල් ටිකක් පාලි වචන ටිකක් කියලා මේ අතෑරියොත් එහෙම අපේ කාලය අපේ උත්සාහය අසාර්ථක වෙනවා. හේතුව ග්‍රහණය අඩුයි. ඒක නිසා තමයි මම මේ පින්වත්තුන්ගේ හිත දැන ගැනීමටයි මම මේක අහන්නේ. තවත් අය කියන්නකෝ බලන්න ඉන්නවනම්. ස්වාමීන් වහන්සේ මම අභිධර්මයේ කරද්දී පටිච්චසමුප්පාදය ගැන ඉගෙන ගත්තා. නමුත් ඒ වුණාට ඇත්ත වශයෙන් මගේ එදිනදා ජීවිතයට ගැළපෙන අයගෙන් මම තාම හරියට දන්නේ නැහැ. භාවනා කරනකොටත් ඒක නිකන් සිතුවිල්ලක් පමණයි. ඒක මම දකින්න කැමතියි ඔබ වහන්සේගේ ධර්මයේ අසලා. බොහොම හොඳයි. හරි හොඳයි. පිටක් වෙයි. දැන් අපේ මේ සංවිධායක මහත්තුරුන්ට තේරෙනවනේ අපේ පින්වතුන් කොච්චර මේ අයගේ හිත් ටික දිහා බැලුවම කොච්චර ඒ කියන්නේ බලාපොරොත්තුකින් විවිධ මට්ටම් වලින් මේ අය ඇවිල්ලා තිබෙනවද කියලා. ඒක නිසා සංවිධානය කරපුව මම මෙහෙන් කතනේ ඉදිරිපත් කරනවා විතරයි. මේ පටිච්චසමුප්පාදය මගේ නෙවෙයි. පටිච්චසමුප්පාද දේශනාව මගේ දේශනාව නෙවෙයි. මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ පින්වතුන්ට මේ ගෙනියන දේශක කෝඩිනේටර් විතරයි. ඒක නිසා උන්වහන්සේ දේශනා කරපු විදිහටම මගේ ජීවිතය තුළ තම තමන්ගේ ජීවිතය තුළ මේක අවබෝධ කරගන්නට උත්සාහ කරන අයට බොහොම කරුණාවෙන් කියලා දෙන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ගේ ඒ හිතවිලි හරි වටිනවා. තවත් ඉන්නවා නම් කියන්න මේ පින්වතුන්ගේ දැනුම බෙදාගන්න එක හොඳයි. කලබල වෙන්න දෙයක් නැහැ. මේක ටක් ගාලා ආද ඉගෙන ගන්න ඕනේ, ඒක හෙට ඉගෙන ගන්න ඕනේ, අනිත් එහෙම නෙමෙයි. එහෙම ගියයින් පස්සේ අසාර්ථකයි. එතකොට වෙන්නේ අර විභාගයකට මේ අර තියෙනවනේ නිර්දේශ කරපු මොකද්ද තියෙනවනේ ලංකාවේ තියෙනවනේ අර මේ ඔය විභාග වලට මෙච්චර හරියක් මේ කාලේ වෙනකොට මේ මාස තුන මේ ටික ඉගෙන ගන්න ඕනේ කියලා කාලයට යටත් කරපු මේ කෝසස් තියෙනවනේ. එහෙම එකක් වෙනවා. එතකොට අවබෝධයෙන් තොරව වචන එකතු කරපු හිස් වැඩක් වෙනවා. ඒ වැඩේට මම අකමැතියි. ඒක නිසා තමයි මේ පින්වතුන්ට මේ පින්වතුන්ගේ හිත දැනගන්න අදහස දැනගන්න මේ අහන්නේ. කියන්න තව ඉන්නවනේ. ස්වාමීන් වහන්සේ මම ලංකාවේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ නමක් විශේෂයෙන්ම මේ වැඩසටහන බොහොමත්ම සැපකිරීමකින් සංවිධානය කරන්නේ සිත මහත්මා ප්‍රදාන ඒ පින්වත් පිළිසකේ පුණ්‍යවන්තනා කරනවා. විශේෂයෙන්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තු වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ සම්බන්ධ යම් කිසි ආකාරයකින් ප්‍රතිනිත යෙදিলা තියෙනවා. ඒ යෙදීම ප්‍රමාණවත් මදි. ඒ වගේම මේක සායෝනික ජීවිතයට එකතු කර ගැනීම පිළිබඳව සහ තව නොදන්න කාරණාවන් ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළින් ශ්‍රවණය කර ජීවිතයට ඒ අත්දැකීමක් බවට පත් කරගන්නට අරමුණක් කරගෙනයි මේ සඳහා සම්බන්ධ වෙන්නේ. ඔබ වහන්සේට බොහොම පිං සහ අපි දැනගන්න කොන්ච දේ තුළින් හෝ නොදන්න අපේ දායක තුන්වතුන්ට ඒ අවබෝධය ලබා දීලා ඒ දැනසීම ඒ අත්දැක ලබා දෙන්නත් බලාපොරොත්තු ඇතිවයි අපි මේ සඳහා සම්බන්ධ වෙන්නේ. කොහොමද කියන්නේ? බොහොම හොඳයි. අපේ හාමුදුරනේ අපේ ස්වාමින් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. ඒ ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේලා විශේෂයෙන් ධර්මයේ දැනගන්න ඕනේ. ලෝකයට පිහිටක් වෙන්න වහන්සේගේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා. ධර්මඥානයේ තාමත්ම විසිතුරුව දියුණු වේවා කියලා මම බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට ඉස්සරහට තව කතා කරන්න පුළුවන්. අපේ තවත් තින්වතුන් කියන්නකෝ ඉන්නවනම්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ලන්ඩන් වලින් කතා කරන්නේ. අපි ගෲප් එකක් හැටියට දිනපතාම උදේ ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා අහනවා. මම කැමතියි ඔබ වහන්සේට පුළුවන් නම් අද පටිච්චසමුප්පාදය සරලව කියලා දෙන්න. ඔබ වහන්සේට අනේක වාරයක් පිං. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඊළඟට
අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මම ධර්ම මාර්ගයේ යන්න බොහොම හිත හදා ගන්න කැමති කෙනෙක්. පුංචි කාලේ ඉඳලම පටිච්ච සමුප්පාදය ගැන දැනගෙන හිටියා. නමුත් අවබෝධය හරිම අඩුයි. මට හිතෙනවා ලිහිල්ව මේක ගැන දැනගන්නයි ඔබ වහන්සේගේ ධර්මයට සවන් දෙන්නේ. බොහොම පිං හාමුදුරුවනේ නිර්වාණ අවබෝධය පිණිසම අපි හැම දිනාටම බොහොම හොඳයි. අපි ආශිර්වාද කරනවා සැනසෙල්ලක් වේවා. දැන් මේ ඇත්තටම මේ ප්‍රශ්න අහනවා වගේම මම එකක් කරනවා. ඒ තමයි කතා කරනකොට මයික් එකට ලංව කතා කරන්න. ඒක එතකොට මයික් එකට ශබ්දේ ග්‍රහණය වෙනවා. පටිච්ච සමුප්පාදයේ අමාරු වගේම මේ මොඩර්න් ටෙක්නොලොජි එකත් අමාරු. ඒක නිසා මේ මයික් එකට සමහරට වොයිස් එක එන්නේ නැහැ. ඉතින් එක එක්කෙනාගේ අර මයික්‍රොෆෝන් එක එක විදිය වෙන්න පුළුවන්. සමහරු ටැබ්ලට් එකකින් කතා කරනවා වෙන්න පුළුවන්. සමහරු ෆෝන් එකකින් කතා කරනවා වෙන්න පුළුවන්. සමහරු මේ මේසේ තියෙන ලැප්ටොප් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකකින් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ මයික් වල තිබෙන අර මේ රිසීවර් එක සද්දේ ග්‍රහණය කර ගැනීම සමහර ඒවා එක එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පින්වතුන් කතා කරනකොට ටිකක් ලංව කතා කරන්න. ඕක මම නෝට්ස් කරපු එකක්. අනිත් එක මම අහන්න කැමතියි මගේ සද්දේ ඇහෙනවද කියලා. ඉතාමත් හොඳින් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හොඳට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හොඳට ඇහෙනවා. බොහොම හොඳයි. හොඳට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. අපිට හොඳට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. අපේ තවත් ඉන්නවා නම් කියන්නකෝ බලන්න. ස්වාමීන් වහන්සේ මම මේ අශෝක හදාගන්නේ නවසීලන්තේ. ස්වාමීන් වහන්සේ එදා සඳුදා පහුගිය සඳුදා ඕක්ලන්ඩ් අපේ ශ්‍රී ලංකා රාමේ පවත්වන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ මේ පරිසම්පාදය දේශනාව ආරම්භ කරා. අන්න ඒ වගේ සරලව මම හිතන්නේ අදත් එම දේශනාව පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේ දෙන එක්සැම්පල් උදාහරණ හරිම ලස්සනයි. හරිම ඕනම කෙනෙකුට ඉතාමත්ම ලේසියෙන් තේරුම් කරගන්න පුළුවන්. ඒ වෙලාවට හිතට එන අදහසට දෙන උදාහරණ ඉතාමත්ම සරලයි, හරි ලේසි. ඒක නිසා ස්වාමීන් වහන්සේ ඒ විදිහට මේ දේශනාව කරගෙන ගියොත් හොඳයි කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. බොහොම හොඳයි මහත්තයා. ඉතින් ඇත්තට තව එකක් කියනවනේ මම එහෙම ඉතින් ධර්ම දේශනා කරන් දෙනකොට මම ඉතින් මේකෙන් උදාහරණයක් කියනකොට එහෙම පැක් කරගෙන එන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට ඒ කාරණේ ඉන්නේ පරිසරයේ දිහා බලලා ඒ මිනිස්සු ටික දිහා බලලා ඒකට එකක් තමයි මම කියලා දෙන්නේ. ඉතින් මට මේ අපේ දැන් සමහරු ෆේස් ටු ෆේස් අපි කතා කරලා තියෙන මෙල්බර්න් සිඩ්නි ඊට පස්සේ බ්‍රිස්බන් මෙල්බර්න් සිඩ්නි නිව්සීලන්ත වල ඕක්ලන්ඩ් ඊට පස්සේ තමයි කැනඩා ඊළඟට UK සමහර අයට අපි අපේ පින්වත් මහත්වරක් නෝනාට මේ දායක පිරිස කතා කරලා තියෙන ෆේස් ටු ෆේස්. එතකොට සමහර අයට නැහැ. දැන් අද ලංකාවේ අපේ ස්වාමීන් වහන්සේලා වුණත් මම දන්නේ නැහැ. තාතේම වහන්සලා නමනා පෙන්නපා හිත නරක කරගන්න දෙපා මම දන්නේ නැහැ. දායක පිටසක් දන්නේ නැහැ. නමුත් මේ අපි වචනෙන් හඳින් තමයි එක්කාසු වෙන්නේ. ඒ නිසා මේ පිටසට කතා කරනකොට අර ෆේස් ටු ෆේස් වගේ නෙවෙයි වෙනම එකක් එන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ අපේ ඔඩියන්ස් එක පළමු කොටම දැනගන්න මේ උත්සාහ කරන්නේ. කියන්නකෝ තවත් ඉන්නවනේ. මේ අහිමි වීමේ දුක තුලින්ම තමයි ධර්මයට ආවේ. ඉතින් මම හුඟා බණ ඇහුවා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ දේශනාත් සමහර ඒවා අහලා තියෙනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනා හුඟක් අහලා තියෙනවා. ඒ වගේම මේ කේරුකාණී ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාද විවරණේ පොතත් පුළුවන් තරම් හදේරුවා. ඔබ වහන්සේගේ දේශනාවල තියෙන හරි විශේෂී ගතියක් අර ජීවිතේ තුලින් දකින්න දේවල් වලින් ධර්මයේ විග්‍රහ කරන මේ ධර්මතාවයට මම ගොඩාක්ම කැමතියි. මම ගොඩාක්ම මගේ ජීවිතේ වැඩි හරියක් ධර්මයට කැප කරලා හැම මොහොතකම ජීවිතයේ තුලින් ධර්මයේ දකින්න වහන්ස ගන්න කෙනෙක්.
ඉතින් ඒක නිසා මට හිතෙනවා ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා මාලාවට සම්බන්ධ වුණාම ඒකාන්තයෙන්ම මට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. බොහොම හොඳයි. බොහොම හොඳයි. ආශිර්වාද කරනවා. ඉතින් දුකක් එන්න ඕන ධර්මෙ පේන්නේ දුක්ඛ මූලිකා සද්ධාන. එහෙමනේ තියෙන්නේ. හොඳයි. කාගේ හරි මේ මයික් එකක් ඕන්ලා තියෙනවා මේ මේකට කියන වෙලාවට මයික් එක අන්මියුට් කරන්න කතා කරන්න නැති වෙලාවට මියුට් කරලා දාන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කතා කරන්නේ ඉතාලියේ ඉඳලා ඔබ වහන්සේගේ හැමම දේශනාවක්ම මම අහලා තියෙනවා. ඇත්තටම මම හරියම කැමතිම ඔබ වහන්සේගේ ගැඹුරු දේශනාවල පුදුමාකාර විග්‍රහයක් තියෙන මම ඒ තරම්ම ප්‍රියයි. ඒකගෙම පටිච්චසමුප්පාදේ රේණුකාරී චන්දිවිල හාමුදුරුවන්ගේ පොත්වලිනුත් කියවලා තියෙනවා. පටිච්චසමුප්පාද විවරණ ඒ විස්තරය මට හරිම කැමතියි. ඔබ වහන්සේගේ මේ දේශනාවට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන ඒ වගේම තුස්ද මහත්තයාටත් ගොඩාක් පිං අනුමෝදන් කරනවා මේ කරන සත්කාරයට. ඔබ වහන්සේටත් පතන්න අවබෝධයකින් නිර්වාණය අවබෝධ කරගන්න ලැබෙන්න ඕන මේ කරන දෙයට. අපිට හැම දේශනාවක්ම පැහැදිලිවම සරලවම කියලා දෙනවා නම් සංඝංශ ගොඩාක් පිං සිද්ධ වෙනවා. තේරුම් ගන්න. බොහොම හොඳයි. බොහොම හොඳයි. මෛත්‍රියෙන් අපි හැම දිනකටම ආශිර්වාද කරනවා. හොඳයි. දැන් මම අපේ සහභාගී වෙලා ඉන්න පිරිසෙන් මං හිතන්නේ ගොඩාක් අයගේ සිතුවිලි හඳුනාගත්තා. හැබැයි තවත් අයට කියන්න තියෙනවා නම් ඉස්සරහදී අවස්ථාව දෙනවා. ගොඩාක් අයගේ සිතුවිලි අදහස් මේ ධර්ම මණ්ඩපයට එක්කාසු වෙන විදිහේ මට දැන් යම් අදහස් අවබෝධ තියෙනවා. ඔක අපි ෆේස් ටු ෆේස් කරන කොටත් ඒක තියෙනවා. ඉතින් දැන් ඒක නිසා මම අද මේ පින්වතුන්ට මෙන්න මේ කාරණය මතක් කරනවා. තව අපේ අනිත් කතා කරපු නැති අයටත් අපි කතා කරන්න ඉස්සරහදී අවස්ථාවක් දෙනවා. මේ වැඩේ මම කරන්න හේතුව මේ අපේ පින්වතුන්ට කතා කරලා අදහස් ඉදිරිපත් කරන්නට දෙන්න හේතුව මේ පින්වතුන් කොතනද ඉන්නේ? මොනවද හිතන්නේ? මොකටද මේ ධර්ම දේශනාවට ආවේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොන විදිහටද මේ පින්වතුන්ට මේක ලබා ගන්න ඕන කියන එක ඔක මට තේරුම් ගන්නයි මම කරේ. ඉතින් තව ඉවර නෑ. හැබැයි මේක මම මෙන්න මේ ටික මේ පින්වතුන්ට අද කියලා දෙන්න. මේක පොඩි බණක්. මේක හොඳට අහගන්න. හැම දිනාටම වැටහෙවා, තේරේවා, අවබෝධ කරගන්න ලැබේවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵල ධර්මයක්. උන්වහන්සේ අවබෝධ කරගත්තේ හේතුඵල ධර්මයක්. හේතුවෙන් ඵලය. කර්මයෙන් විපාකේ කියන තැන තියෙන්නේ හේතුවෙන් ඵලය තමයි. කර්ම විපාක කියන තැන හේතුඵල තමයි. හැබැයි එතන වචන දෙක වෙනස්. කර්මය ඵලය. හේතු ලෝකයේ මිනිස්සුන්ට කර්මඵලය කියන වචනේ හරහා යමක් දෙන්න පුළුවන්. එහෙම ගතියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කර්මය ඵලය, කර්මය විපාකය කියන වචන හරහා හේතුඵල කියලා දුන්නා. හැමතැනම නෙවෙයි. සමහර තැන්වල විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හේතුවක් තියෙනවා නම් ඵලයක් තියෙනවා කියන එක. හේතුව ඵලය ඔක දිගටම ෆ්ලෝ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ තිබෙනවා දෙකක්. අවබෝධ කරගත්ත ධර්මයේ තිබෙනවා විශේෂ දෙකක්. එකක් තමයි හේතු ඵල ධර්මයක් අවබෝධ කරගත්තා, හේතු ඵල නැති ධර්මයක් අවබෝධ කරගත්තා. හේතු ඵල තියෙන තැන කරදර, කරච්චල්, ඒ වගේම දුක් පීඩා වැඩි. හේතු ඵල නැති තැන සැප වැඩි. හේතුව ඵලය තියෙන තැන
හේතුව ඵලයේ ක්‍රියාත්මක වෙන තැන, හේතුව ඵලයේ ජනිත වෙන තැන දුක වැඩි. හොඳටම දුක වැඩි. අඩියේ ඉඳලා කටටම වැඩි. පතුරටම වැඩි. ඉහළටම වැඩි. ඒ කොතනද? හේතුව ඵලයේ තියෙන තැන. හේතුවක් ඵලයක් නැති තැන කිසිම දුකක් නැහැ. කිසිම අසාරයක් නැහැ. හරිම සාරයි, සැපයි, සාන්තයි, සුන්දරයි. ඒ නිසා හේතුවක් ඵලයක් නැති තැන තමයි නිර්වාණ ධාතුව. නිර්වාණ ධර්මය. ඒකට කියනවා අසංකත ධාතුව කියලා. හේතුව ඵලයේ තියෙන ඒවා තමයි අපි. දැන් මේ හේතුඵල සෙට් එකක් තමයි මේ පින්වතුන් කතා කරන්නේ. මේ ජිනාලංකාර හාමුදුරුවෝ කියලා කියන්නේ හේතුඵල සෙට් එකක්. හේතුඵල ක්‍රියාකාරීත්වය. අහගෙන ඉන්න ටිකක් හේතුඵල ක්‍රියාකාරීත්වය. හේතුඵල ක්‍රියාකාරීත්වයක් කියලා කියන්නේ මොකද්ද? මේක දුකක්. මේක ඇත්තටම කියනවා නම් මේක දුක්ඛ සත්‍යයක්. මේ පින්වතුන් කතා කරන්නේ දුක්ඛ සත්‍යයක්. අහගෙන ඉන්නේ කවුද? දුක්ඛ සත්‍යය. කියලා තියෙනවානේ. ඒක නිසා හේතුඵල බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙගුඩ හැගුඩ. හේතුඵල නැති තැන එගුඩ හැගුඩ. එගුඩා එහා පැත්ත. ඒ නිසා හේතුඵල තියෙන තැනින් එහා පැත්තට පණින්න දරන උත්සාහයක් මේ අපි ඔක්කොම කරන්නේ. ඔය ටිකත් හොඳට හිතේ තියාගන්න. සමහරට ඕක රිපීට් වෙන්න පුළුවන් අනාගතයේදී. ඒකට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ හේතුඵල දේශනා කරනකොට ලෙවල් 3කින් දේශනා කරනවා. ලෙවල් 3කින් හේතුයේ ඵලය. හේතුයේ ඵලය දේශනා කරනකොට අවස්ථා 3ක දේශනා කළ තිනවා. අපේ මේ පින්වතුන් ඒකත් හිතේ දරා ගන්න. එකක් තමයි පළවෙනි හේතුඵල කතාව කරේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරා හේතුඵල කරුණු 4කින්. ඒ තමයි දුක්ඛය, සමුදය, නිරෝධය මාර්ගය. දුකක් කියලා දෙයක් තිබෙනවා. ඒකේ හේතුව සමුදය. නිවනක් කියලා නිරෝධයක් තිබෙනවා. ඒකේ මාර්ග හේතුව, ඒකේ යන තැන හොයාගන්න තැන මාර්ගය. දැන් බලන්න ඉස්සෙල්ලාම ඵලය කිව්වා, හේතුව කිව්වා. ඵලය කිව්වා, හේතුව කිව්වා. ඔය චතුරාර්ය සත්‍ය ක්‍රමය. ඔන්න හේතුඵල කියලා දීපු විදිය. ඔය ක්‍රමෙමුත් මේ ලෝකේ ඉන්නවා හේතුඵල තේරුම් අරගෙන මෙහා පැත්තේ ගොඩේ ඉඳලා එහා පැත්තේ නිර්වාණ පැත්තට පැනගන්න ය아가න්න පුළුවන් ශක්තිය තියන අය ඉන්නවා. හැබැයි සමහර අයට ඒක ටිකක් තව වෙන පැත්තකින් අල්ලලා දෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි හේතුඵල කතාව හේතුයෙන් ඵලයේ වෙන විදිය දේශනා කරා ওই විදිහට. දෙවෙනි ක්‍රමය ටිකක් මධ්‍යමයි සූත්‍රයේ තිබෙනවා. අංග 12ක් එකතු කරගෙන පටිච්චසමුප්පාදය කියලා දෙනවා. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප. මේ බය වෙන්න එපා මේ වචන කියාගෙන ගියට ওই විදිහට තමයි ඒක තියෙන සූත්‍රේ. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, ඊළඟට සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. මේක දැන් කියාගෙන යනකොට මිනිස්සුන්ට දැන් තැති ගන්නවා මේ වචන ටික කියාගත්තාන් පස්සේ මේක තමයි පටිච්චසමුප්පාදය. ඔය ඇවිල්ලා වචන ටිකක්. ඔය පටිච්චසමුප්පාදයේ අඟවන වචන සෙට් එකක්. ඕකේ අස්සේ කියලා තියෙන ටිකයි අපි ගලවලා ගන්න ඕනේ. ඒක නිසා මේ කරුණු 12කින් හේතුඵල කියලා දෙන කතාවක්, හේතුඵල කියලා දෙන විදියක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඒකට කියනවා පටිච්චසමුප්පාද හේතුඵල දේශනා ක්‍රමය කියලා. පළවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය හරහා හේතුඵල කියලා දීපු ක්‍රමය. දෙක පටිච්චසමුප්පාදය හරහා හේතුඵල ධර්ම කියලා දීපු විදිය. තුන්වෙනි එක ටිකක් බරපතලයි. ඒක අපි දැන් අවුරුදු දෙකකට කලින් කරගෙන ආවා. ඒකට කියනවා පටිච්චසමුප්පාඨාන දේශනා ක්‍රමය. ඒකේ හරි වැඩි විස්තර. ඒක බොහොම බරපතල. ඒකේ කියන්නේ නරක නෑ, හරිම ටේස්ට්. ඒ වගේම හරිම ඩෙලිකේට්, හරිම ඩෙලිෂස්, හරිම පුදුම විදිහේ රහක්, ධර්ම රහක්, ධර්ම රසයක්, ප්‍රණීත ගතියක් ඒකේ තියෙනවා. ඒකට කියනවා ප ဋ ාණ
දේශනා ක්‍රමය, ප ဋ ාණ විස්තරය, ප ဋ ාණ ප්‍රත්‍ය ක්‍රමය කියලා. එතකොට ඔය විදිහට කෙටි ක්‍රමයෙන්, මධ්‍යම ක්‍රමයෙන්, විස්තරාත්මක ක්‍රමයෙන් උන්වහන්සේ හේතුඵල කියලා දෙනවා. දැන් අපි අද මේ පටන් ගන්න වැඩෙන් කරන්නේ මධ්‍යම ප්‍රමාණයකින් යන්නේ. චතුරාර්ය සත්‍ය ක්‍රමයේත් නෙවෙයි, ප ဋ ාණ ක්‍රමයක් නෙවෙයි, පටිච්ච සමුප්පාද මධ්‍යම ලේයර කියන්නේ. ඒක තමයි අද ආරම්භ කරන්නේ. ඊළඟට අපි මේක ක්‍රමානුකූලව ගන්න ඕනේ. ඕක හොඳට හිතේ තියාගන්න. දැන් මේ පින්වතුන් කියලා දෙන්නේ මධ්‍යම ප්‍රමාණය කියලා. ඊළඟට මෙන්න මේක. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ තිබෙනවා මෙන්න මේ විදිහට සූත්‍ර දේශනාවල පටිච්ච සමුප්පාදය කියලා තියෙනවා. පටිසම්භිදාවේ තිබෙනවා, මහා නිදාන සූත්‍රයේ තිබෙනවා, සංයුත්ත නිකායේ තිබෙනවා, අභිසමය සංයුත්තේ ගොඩාක් තියෙනවා පටිච්ච සමුප්පාද විස්තර. ඒකට කියන සූත්‍ර දේශනාවල් වල තිබෙන සූත්‍ර ක්‍රමයට පටිච්ච සමුප්පාදය කියලා දීපු විදිය කියලා. ඒක ගොඩක් ඔය ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න ඇහුවම් පස්සේ කියලා තියෙනවා දේශනා මම මහණෙනි මම ඔබලාට පටිච්චසමුප්පාදය කියලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් වෙලා කියලා දීලා තිබෙනවා. අනිත් ක්‍රමය තමයි අභිධර්ම ක්‍රමයේ හැටියට පටිච්චසමුප්පාදය විස්තර කළ දෙන්නේ. එකක් සූත්‍ර ක්‍රමයට, අනිත් එක අභිධර්ම ක්‍රමයට. අභිධර්ම ක්‍රමයේ හරි වටිනා එක. මේ පින්වතුන්ට කියලා දෙන දේවල් තුල අද ඉඳලා ඔය දෙකම සූත්‍ර ක්‍රමයට කියලා දෙනකොට පටිච්චසමුප්පාද ක්‍රමය ඒකට පොඩ්ඩක් වක් කරනවා. එතකොට මේ පින්වතුන්ට ඒක අල්ලගන්න පුළුවන් වෙයි. ඔන්න ඒක ක්‍රමයක්. අනිත් එක තමයි ඔය සූත්‍ර ක්‍රමයට පටිච්චසමුප්පාදය දැනගත්තත් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා ඕක කටපාඩම් කරගෙන කියලා ගියත් අභිධර්මානුසාරයෙන් දැනගත්තත් ඕක තමාගේ ජීවිතයේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම මේ ඇඟයි ඇතුළ හිතයි දෙකට ගලපලා දාලා අපිට බලාගන්න බැරි නම් ප්‍රායෝගික ජීවිතය තුළ පටිච්ච සමුප්පාද යන කුමක්දයි කියලා තේරුම් ගන්න බැරි නම් අභිධර්ම ක්‍රමයේ වැඩක් නැහැ, සූත්‍ර ක්‍රමයේ වැඩකුත් නැහැ. අහපු එක වැඩකුත් නැහැ. හැබැයි පටිච්ච සමුප්පාදේ ඇහුවයි කියලා අපි ඔක්කොගෙම හිතල ටික මාස කිහිපයක් යනකොට මහ පුදුම මාන්නයක් නම් ගොනු වෙලා තියෙනවා. මහ උඩඟුකමක් මාන්නයක් කියපු මටයි මේ අහපු පින්වතුන්ටයි ඔක්කොටම අපි මට ඇති පරිසංගුණේ නැත්තම් ලෝකයේ මහ විශාල පිටකට පරිසම්පාදේ කිව්වා කියලා ඇති කරගත්ත උද්දච්චකම මාන්නය මේ පින්වතුන්ට ඇති වේවි. අපි ඔන්ලයින් ගිහිල්ලා පටිච්චසමුප්පාදේ මේ හාමුදුරු කෙනෙක්ගෙන් ඉගෙන ගත්තයි කියන දන්නේ නැති පටිච්චසමුප්පාදයක් ගැන අහලා දැනගත්තයි කියලා බොරුවට හිතාගන්නේ. ඔය දෙකටම වැටෙන්න හොඳ නැහැ. ඔය දෙකටම අපි වැටෙන්න හොඳ නැහැ. අර්ථයක් නැහැ. ඒක නිසා සූත්‍ර විදියට ඇහුවත් අභිධර්ම විදියට මේ පටිච්චසමුප්පාද ඉගෙන ගත්තත් ප්‍රායෝගිකව ගලපන්න බැරි තැන ওই දෙකම වැඩක්. ඒක නිසා මේ පින්වතුන්ට මම මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්චසමුප්පාදයේ ඉදිරියේදී මේ කරුණු 12 යටතේ කරුණු ඉදිරිපත් කළා කියලා දෙනවා. ඒක නිසා ඊළඟ අවස්ථාවේදීත් මේ පින්වතුන් එකට සම්බන්ධ වෙන්න ඒ වගේම තව තියෙනවා නානා චිත්තක්ෂණ ඒක චිත්තක්ෂණ ඒවත් කියලා දෙන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ ටික තමයි මම අද පැය දැන් මම හිතන්නේ එකහමාරකට වැඩි කියලා හිතනවා. මේ පින්වතුන්ට මේ සාකච්ඡාවට පැය එකහමාරකට වැඩි කාලයක් ගියා. මේ පින්වතුන් තේරුම් ගන්නට මේ පින්වතුන්ට මාව තේරෙන්න ඕනේ. අපි කතා කරන්න යන මාතෘකාව තේරෙන්න ඕනේ. ටෙක්නොලොජි එකක් එක්ක භාවිතාවක් සිද්ධ වෙන නිසා ඒකේ ඝනදෙනුව අපිට තේරුම් ඕන. මයික් එකක් පාවිච්චි කරන විදිය,
ප්‍රශ්නයක් අහන විදිය ඒවත් තේරෙන්න ඕන. මයික් එකට ළඟට කතා කරන විදිය වැටහෙන්න ඕනේ. මම කතා කරනකොට ඒක පැහැදිලිද කියලා මේ පින්වතුන්ට වැටහෙන්න ඕනේ. අන්න ඒ ටික විශේෂයෙන්ම මට දැනගන්න ඕනෑකම මම මේ යමක් ඇත්ත වශයෙන්ම කියනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේශනා කර තියෙන තේරෙන්න කියන්න කියලානේ. ඒ නිසා තේරවාදී වික්ෂුන් වහන්සේ නමක් හැටියට මම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ පරම්පරාවට ගෞරවය තියලා පාලි පෙළදහමට ගෞරවය තියලා ඒ රැකපු දේශපු ස්වාමින් වහන්සේලාට ගෞරවය තියලා අටුවාචාරින් වහන්සේලා ටීකාචාරින් වහන්සේලා ඒ වගේම තේරවාදී පරම්පරාවේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඊට පස්සේ පස්වග මහණුන් වහන්සේලා සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ සහ ඊළඟට සරියුත් ස්වාමින් වහන්සේගේ ගෝලබාල පරම්පරාවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ ගෝලබාල පරම්පරාවේ මහා කච්චායන ස්වාමින් වහන්සේගේ ධර්ම විග්‍රහාත්මක ගෝලබාල පරම්පරාවේ පැමිණි පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සජ්ජායනාවල හරහා ඒ වගේම පොත් ලේඛනය කිරීම දක්වා පැමිණි සහ 1950 ගණන් වල බුරුම රටේ 6 වෙනි ධර්ම සජ්ජායනාව පැවැත්ව ඒ කාලේ දක්වාම ධර්මයේ රැකගෙන ආපු සියලුම ගෞරවනීය මහා ස්වාමින් වහන්සේලාට පාදාභිවන්දනේ නමස්කාර කරමින් තමයි මේ පින්වතුන් අතරමං කරන්නේ නැතුව මේ පින්ව මෙරි කියලා දෙන්නේ. ඒක නිසා මේ අද ඉඳලා ආරම්භ කරන මේ පටිච්චසමුප්පාද වැඩසටහන දේශනා ක්‍රමයේ මේ පින්වතුන්ට ධර්මය අවබෝධ කරගන්නට මහානීය අවස්ථාවක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තවත් මේ පින්වතුන්ට කියන තියෙන දේවල් තියෙනවා නම් ඉදිරි අවස්ථාවකදී කතා කරන්න පුළුවන්. ඒ වගේම මම මෙන්න මේ ටික තමයි මම අද මේ පින්වතුන්ට මතක් කරන්නේ. ඉතින් දැන් පැය එකමාරකට වැඩි කාලයක් ගිය නිසා දැන් මම මේක අවසන් කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අද මේ මෙන්න මෙහෙම එකක් එන්න පුළුවන්. හිතක්. ඒ තමයි මේ නෝටිස් දාගෙන ගිහිල්ලා ලෝක වටේම කතා කරලා අහගත්ත පටිච්චසමුප්පාදේ මේකද? ඕක ඇත්තේ තියෙනවා පටිච්චසමුප්පාදයක්. ඕක ඇත්තේ පටිච්චසමුප්පාදයක් තියෙනවා. අද හිතෙන හිතුවිල්ලේ පටිච්චසමුප්පාදය ඉස්සරහදී තැනකදී අපි ලියමු. ඒක නිසා අදින් ආරම්භ කරන වෙසක් සමයේ ආරම්භ කරන මේ පටිච්චසමුප්පාද දේශනාව සාකච්ඡාව කතනය තුලින් සියලු දෙනාටම ධර්මාභෝධය කරගෙන අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත පරම නිර්මල ශාන්ත ප්‍රණීත වූ නිදහස් වූ සංස්කාර කිසිවක් නැත්තා වූ හේතුවක් නැති ඵලයක් නැති ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට මේ පින්වත් ස්වාමින් වහන්සේලාටත් අපි අහගෙන හිටපු පින්වතුන්ටත් ඒ වගේම සංවිධානය කරපු සෑම සිරුපේ පින්වතුන්ටත් ඒකාන්තම හේතුපනිශ්‍රේ වේවා කියලා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අද දවසේ අපි ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාවට යොමු වෙනවා. අපේ ශ්‍රීමති මහත්මිය ඔබ තුමීට පුළුවන් පුණ්‍ය අනුමෝදනාව කරන්න. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වර්ෂ 2021 මැයි 30 වන අද දවසේ අප කෙරේ මහත් කරුණාවෙන් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ අති ගාම්භීර පටිච්ච සමුප්පාද දේශනා වාරය ආරම්භ කරමින් පටිච්ච සමුප්පාදය හඳුන්වා දීමේ ආරම්භක දේශනාවක් කර අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය නවසීලන්තේ වැඩ වාසය කරන නම කියන්න අවසරයි බන්තේ දිනාලංකාර මහතෙරුන් වහන්සේට අප ධර්ම ශ්‍රවණමේ වශයෙන් රැස් කරගත් පුණ්‍ය සම්භාරය ඉතා කෘතවේදීව අනුමෝදන් කරමු. මේ සියලු කුසල් බලයෙන්ද ඔබ වහන්සේගේ ධර්මදේශනාමය කුසල බලයෙන්ද අතීත සසර පුරා රැස් කරගත් යම්තා කුසල් බලයෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. බොහෝ කලක සිට කරගෙන යන්නා වූ අමිල ශාසනික සේවාවන් නිරුපද්‍රිතව කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නිරෝගී භාවය ප්‍රඥාව තෙරුවන් සතු අපරිමිත ගුණ බලයෙන් නිබඳව වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා
ඊටාම කෘතවේදීව ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වන අපි වැඩසටහන නිමා කිරීම සඳහා නැවත වරක් ඔබ වහන්සේට යොමු වෙනවා. මම හිතනවා අපි සෑම ඉරිදා දිනකම සුපුරුදු වෙලාවට මේ ආකාරයෙන් හමු වෙනවා කියලා. ලබන සතියේත් අපිට එහෙම හමු වෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන ඔබ වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. සෑම දිනාටම තෙරුවන් සරණයි යහපතක් වේවා. අපේ පින්වත් තුස්ත මහත්මයා, ජයන්ත මහත්මයා, සකී ලක්ෂ්මන් මහත්මයා, ඒ වගේම පින්වතුන් ඉදිරිපත් වෙලා ශාසන හැංගීමෙන් කරුණාවෙන් අපිට ආරාධනා කළා. ඉතින් වෙලාව මේ පින්වතුන් වෙනුවෙන් වෙන් කරන්නට අපි ඊට පස්සේ යදාගත්තා. ඉතින් අදත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය අහන්න, හිතන්න, මෙනෙහි කරන්න, ජීවිතේ ගලපා බලන්න, අපේ ජීවිත ඇතුලේ තියෙන පටිච්ච සමුප්පාද ගුණාංගයන් හිතන්ට ධර්මය අප තුලින් හාරා අවුස්සලා බලන්න ආරම්භ කරන වැඩසටහනක් මේ. ඉතින් ඒක ඒ වැඩසටහනට ඇවිල්ලා මේ පින්වතුන් ඔවුනොවුන් හඳුනාගත් ගැනීම තුලින් මේ පින්වතුන්ට මාව කවුද කියලා වැටහෙවි. මට මේ පින්වතුන්ගේ හිතගියාව අවබෝධ වෙනවා. ඒ තුලින් සහ ඊළඟට මේ වෙසක් මාසයේ මේ ධර්මයේ දේශනාව ආරම්භ කිරීම වශයෙන් සිදු කරපු මේ දේශනාවට සාකච්ඡාවට සහසම්බන්ධ වෙච්ච අපේ පින්වත් මහත්මීන් ශ්‍රාවක පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම මම මේ කාලයේදී කරුණාව සහ මෛත්‍රිය වඩන්නේ ඒකට හේතුවක් තිබෙනවා. කොරෝනා වෛරසය නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ඊළඟට UK, USA, එංගලන්තය, ඇමරිකාව, ඉතින් ඕස්ට්‍රේලියාව යම් රටවල් නම් පාලනය කරගෙන තිබෙනවා. ඉතින් ලෝකවාසී හැම දිනාටම මේ කොරෝනා වසංගතයෙන් බේරෙන්න, අයින් වෙන්න, තුරන් වෙන්න, ධර්මයේ හැසිරෙන්න, නිරෝගී භාවයේ සැලසේවා කියන මෛත්‍රී හැඟීම ගොඩක් ඇති කරන්නේ අපි සියලු දෙනා මෙසේම ප්‍රාර්ථනා කරමු. ලෝකවාසී හැම දිනාටම මේ කොරෝනා වෛරසයෙන් වසංගතයෙන් අයින් වෙලා බේරිලා නිරෝගී භාවයේ සලසාගෙන, ඒ වගේම දුක කියන එකේ තුලින් අවබෝධ කරගෙන වටහාගෙන මේ කොරෝනා වෛරසයේ හැදෙන ඇඟක්, කොරෝනා වෛරසයේ විඳින හිතක්, ඒ වගේම අයින් වෙලා කිසිම රෝගයක් නැති, රෝග හැදෙන ඇඟක් හැදෙන්නේ නැති, රෝග විඳින හිතක් හැදෙන්නේ නැති නිර්වාණ ධාතුවට එක්කාසු වෙන්න අපි සියලු දෙනාම. ඉතින් මේ නිවනට යන්න මේක මාර්ගයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම මේ කොරෝනා වෛරසයේ ලෝකෙන් තුරන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ පින්වත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන්, පටිච්ච සමුප්පාද ධර්මයන්, හේතුඵල ධර්මයන් යහපත් අවබෝධ කරගෙන ලෞතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත සදාකාලික සැප ඇති අමාමා නිර්වාණ ධාතුන් සැනසෙන්න මෙපින් හේතු වේවා. සංවිධානය කරා වූ පින්වත් හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ, නිර්වාණාවබෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් බොහෝම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුම් වන්දේ තුම් පරං සාරිපුත්තාදි තේරානං ආගතං පටි පාඨියා සද්දා සීලං දයාසං බුද්ධ පුත්තං